අර ඔන්න මගේ ආකෘතිය විතරයි ළමයි තියෙන්නේ. අර ගාන කීප දෙනෙක් මගෙන් අහලා තිබ්බා මේ වැරදියට එවලා තිබ්බ ඒක නිසා මම මේ ගිය සතිය අන්තිමටම දුන්න ගාන හදලා ඉවර වෙලා අද කොටසට එන්න. හරි. ඔන්න මගේ ආකෘති දෙක හරි. මං ගාව ජර්නල් සටහන් ලියාගත්ත එක නැහැ. ඒක නිසා මං ටග් ගාලා ඒක බලලම මේක වාර්තා කර ගැනීම කරන්න. ඔයගොල්ලෝ හොඳට බලාගෙන ඉන්න. අඩුපාඩු තියෙන ටග් ගාලා සටහන් කරගන්න. ප්‍රශ්න තියෙනවා නම් මයික් එක ඔන් කරලා හරි ප්‍රශ්නය අහන්න දැම්ම. අපි බලමු එහෙනම්. බලමු ප්‍රශ්නාංක 15. ආමන්ත්‍රක මම ඔයගලන්ට දුන්න එකත් කියන්නම් තව පාරක්. අපි කරේ ප්‍රශ්නාංක 15 සාකච්ඡා කිරීමක් කරා. ඊට පස්සේ ඒ ප්‍රශ්නාංක 15 කතා කරපු ජර්නල් සටහන් ටික අර අපි කලින් දවසේදී මම දුන්න නිදසුනට අදාළව සටහන් කරන්න කියලා තමයි දුන්නේ. කියන්නේ ප්‍රශ්නාංක 15 අතිරේක තොරතුරු ටිකයි කමල්ගේ ව්‍යාපාරයේ තිබ්බ තොරතුරු ටිකයි. මෙන්න මේ ටිකයි දාලා ගාන හදන්න තමයි දුන්නේ. බලමු අපි එතකොට. මේකේ පළවෙනි එක තියෙනවා 2019 3:31 දිනට ගබඩාවේ භෞතිකව ගණනය කළ ඉතිරි තොගය 50යිලු මාර්ගස්ථ තොගය 10යිලු මම දහස් වලින් ගාන හදන්නේ දහස් කියලා දාලා නැහැ මේක ඒකෙන් තමයි දාගන්න රුපියල් දහස් කියලා පුළුවන් ඒ දහස් වලින් හදන්න පොඩි ගණනේ දහස් ඕනේ මාර්ගස්ථ තොගය 50000යි ඉතිරි තොගය 50000යි මාර්ගස්ථ තොගය 10000යි කියන්නේ තාම එන්න ගමන් තියෙනවා තොගයක් තාම හම්බෙලා නැහැ එනවා තාම අවු අතර අලෙවි කළ නමුත් ගබඩාවෙන් ඉවත් නොකළ ඉහත භෞතිකව ගණනය කළ තොගය තුල ඇතුළත් තොගයේ පිරිවැය 7000යි. ඒ කියන්නේ විකට අරන් ගිය නැති තොගයක් කියනවලු 7000ක. එහෙනම් අපි 50000ට 10000 එකතු කරන්න ඕනේ. ඒකත් අවසාන තොගයට අයිති නිසා. හැබැයි මේ 7000 කියන එක අයිති නැති නිසා අයින් කරන්න ඕනේ. එතකොට කීයක් එනවද? 50000යි 10000යි 60000යි 60000න් 7000 ගියාට පස්සේ 53000යි නේ. හරි. එහෙනම් ඔයාට ඒක ලියා ගන්න පුළුවන් අවසාන තුග හර. අවසාන තුග හර කියන්නේ ජංගම වත්තමක්. ඔයාට ලියන්න පුළුවන් ජංගම වත්තම් වල අවසාන තොග කියලා අවසාන තොග කියලා 53000ක් අවසාන තුග හර 53000යි වෙළඳ ගිණුම් බර 53000යි. වෙළඳ ගිණුම් බර කියන්නේ මෙන්න මේ අඩු කළ අවසාන තොගයේ තියෙන අන්න එතෙන් දාගත්තා නම් හරි වරහන් ඇතුලේ 53000ක්. මෙතන වරහන දාන්නේ අඩු කළා කියලා තියෙන නිසා ආකෘතිය ගහදී එහෙමනේ ගහගත්තා. ඔන්න එතකොට පළවෙනි එක හරි. අවසාන තුග හර වෙළඳ ගිණුම බැර. ඔයගලන්ට පුළුවන් මේක කෙලින්ම දාන්න නැතුව මෙතන එකතු කිරීමක් හිටිට උනත් දාගන්න. මම මේක එකපාරම දාගත්තේ. ඔයගොල්ලෝ ගොඩක් අය මෙතන ඉන්න අය ගාන හදලා තියෙන්නේ වැරදියට හෝ. කීප දෙනෙක් විතරයි හදලා ඉවලා තිබ්බේ නැත්තේ. ඒකයි මම මේ ගාන ඉඳන් ඔයගලන්ට දෙන හෝම්වර්ක් ඔයගලන්ට දෙන හෝම්වර්ක් සාකච්ඡා කරන්න ඕනේ. මොකද ගොඩක් අය අඩුපාඩුත් එක්ක තමයි මේව කරලා තියෙන්නේ. කරන එවනකොට ගොඩක් අය මේවා ලියනකොට මේ ලියන තියෙන තීරුත් වරද්දලා තිබ්බා. දැන් ගොඩක් වෙලාවට සමහර අය මේ දැන් මේ කොහෙද මේ ජංගම වත්තම් මගේ ලියද්දි පළවෙනි තීරුවේ තමයි ගොඩක් අය ලියලා තියෙන්නේ. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පළවෙනි තීරුවේ පිරිවැය විතරයි ලියවෙන්නේ. වෙන මුකුත් ලියවෙන්නේ මේ පල්ලෙහාට මුකුත්ම ලියවෙන්නේ නැහැ. අර ණය ගැතියන්ට අඩමාන ණය වෙන් කිරීමක් කියනවා නම් විතරක් මේ පළවෙනි තීරුව ලියන්න පුළුවන්. ඒ හැර වෙන මොනවත්ම ලියවෙන්නේ නැහැ. ඒක නිසා ඒ වගේ ඒ කියන්නේ පොඩිවත් අඩුපාඩු කරන්නේ නැතුව 100%ක් හරියටම හදන්න උත්සාහ කරන්න. මොකද මේවා ලේසි. දැම්ම හරියට හදාගත්තේ නැත්නම් ඔයගොල්ලෝ තව මීට වඩා සංකීර්ණ ගැටලු වලට යනකොට ඔයගොල්ලෝ ගොඩක් වැරදි කරන්න පටන් ගන්නවා. ඒක නිසා දැම්ම අපි අඩුපාඩු හදාගෙන යන්න. ඊට පස්සේ ඔන්න ඒක හරිය දෙවෙනි එක තියෙනවා අයිතිකරු විසින් බෙදලාගෙන ගිය තොග පිරිවැයට 10000. ඒ කියන්නේ කැනිලි තොග. අපි කොහොමද මේක ලියන්නේ? කැනිලි ගිණුම ආහාර 10000යි. කැනිලි ගිණුම ආහාර කියන්නේ මේක බෙදෙන්නේ. මම කෙලිම දා ගන්නම් ආයෙ වෙනස් වුණොත් පස්සේ වෙනස් කර ගන්නම්. ගැනිලි ගිණුම ආහාර කියන එක මම මෙතෙන්ට දා ගන්නවා. හැබැයි මේකේ අඩු කළා කියලා තියෙන නිසා මම වරහන් ඇතුලේ තමයි දාගන්නේ. ගැනිලි ගිණුම ආහාර 10000යි. වෙළඳ ගිණුම බැර. වෙළඳ ගිණුම බැර කියන්නේ මෙන්න මේ අපේ ව්‍යාපාරික භාණ්ඩ වලින් භාණ්ඩ ගැන්ලි කරා නම් අඩු වෙන්න ඕනේ. මම මෙතන අඩු කළා ගැනිලි තොග කියලා දාගන්නවා 10000. ඔන්න ගැනිලි තොග විදිහට 10000ක් දාගත්තා. ඔන්න ගැනිලි ගිණුම ආහාර වෙළඳ ගිණුම බැර. ඔයගොල්ලන්ගේ සටහන් නැති මගේ ගාව සටහන නැහැ ඒකයි මම මේ කීකේ දාන්නේ. ඊට පස්සේ තුන්වෙනි එක. ගබඩාවේ හදිසිය ඇතිව ගින්නක් නිසා අලවියට තබා ඇති විකුණුම් මිල 22500ක්. ඔයගොල්ලන්ගේ විකුණුම් මිල. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. අපි ඔක වාර්තා කරනකොට පිරිවැයට තමයි වාර්තා කරන්නේ විකුණුම් මිලට වාර්තා කරන්නේ නැහැ. මොකද දැන් අපිට පාඩුවක් වුණොත් තොගයක් හොරකම් කරගත්තොත් තොගයක් ගෙදර ගෙනිච්චොත් තොගයක් නැති වුණොත් තොගයක් පරිත්‍යාග කළොත් අපි හැමතිස්සෙම පිරිවැයට වාර්තා කරන්නේ. ඒකෙන් ලාභයක් අපිට බලාපොරොත්තු වෙන්න බැරි නිසා. මොකද අපි එහෙම ලියන එක වැරදි. මොකද අපිට වෙන පාඩුව ඇත්තටම මේක ගන්න ගිය ගාන විතරයිනේ. ඒකෙන් ලාභයක් අපිට ඒ කියන්නේ ලාභය කියන එක අපිට අලාභයක්. කියන්නේ ලාභයක්
අහිමි වෙනවා මිසක් ඒ කියන්නේ අපිට අර ගන්න ගිය මුදල නැති වෙනවා මිසක් ඒ හැර වෙන ලාභයේ කතාවක් අදාළ කරගන්න එපා මෙතන. ගබඩාවේ හදිසියේ ඇති වූ ගින්නක් නිසා අලවියට තබා ඇති විකුණුම් මිල 20500ක් වූ තොගයක් මුළුමනින්ම විනාශ වුණාලු. මෙම තොගේ විකුණුම් මිල ලකුණු කර තිබුණේ සාමාන්‍ය විකුණුම් මිලෙන් 10%ක් අඩු කළ මිලට වෙයි. මේකේ සාමාන්‍ය විකුණුම් මිලෙන් 10%ක් අඩු කළා කියලා විතරක් තිබ්බට විකුණුම් මිල දීලා නැහැ. ඒක නිසා මම ඒක පොඩ්ඩක් කියලා ඊළඟ එකට යන්නම්. පිරිවැය 5000ක් වූ තොගයක්. ඒ කියන්නේ ඊගානේ තොරතුරු මදි 7ක්. ඒක නිසායි මම ඊළඟ එකට ගියේ. පිරිවැය රුපියල් 5000ක් වූ තොග පරිත්‍යාග කර ඇති නම් පරිත්‍යාගහර විලඳ ගිණුම බැර. පරිත්‍යාගහර කියන්නේ වෙනත් වියදමක්. මම ලියා ගන්නවා. පරිත්‍යාග කියලා 5000ක්. ඔන්න පරිත්‍යාගහර විලඳ ගිණුම බැර කියන්නේ මේ කැණුම් වලින් අඩු වෙනවා. අඩු කළා පරිත්‍යාග තොග. මේ අකුරු වැරදි ගණන් ගන්න එපා. 5000. අපේ කඩේ තිබ්බ බඩු වලින් අඩු වෙලා යන්න ඕනේ ඒවා. ඒවා පරිත්‍යාග කළානේ දැන් තියෙන විදිහක් නැහැනේ. ඒ නිසා ඒක අඩු කරලා දාන්න. සහායක වියදමක් වෙනවා. කඩේ තිබ්බ බඩු වලින් අඩු වෙනවා. ඒක වියදමක් වෙනවා. අයිතිකරුගේ දෙවෙනිච්චත් වෙන්නේ ඒකමයි. කඩේ තිබ්බ බඩු ටික අඩු වුණා. අයිතිකරුගේ අයිතියත් අඩු වුණා. මොකද කැනිලිනේ කරලා තියෙන්නේ. ඉතින් මේක අර හරිම ලේසි පොඩ්ඩක් හිතුවා නම් කියන්නේ. ඊට පස්සේ ඊළඟ එක පස්වෙනි එක විකුණුම් මිල 20000ක් විකුණුම් මිල 20000ක් ලෙස ලකුණු කළ තොගයක් සොරු කෙනෙකුට සැත. විකුණුම් මිලෙන් ලියන්නේ නැහැනේ. එන අපිට හොයාගන්න වෙනවා පිරිවැයට. බලන්න මේකේ පල්ලෙහා තොරතුරක් තියෙනවා. සාමාන්‍ය විකුණුම් මිල ලකුණු කර තිබුණේ පිරිවැය මත 125ක ලාභයක් ලැබෙන පරිදිය. හරි. එතකොට ඔයාලට හොයාගන්න පුළුවන් මේකේ පිරිවැය කීයද කියලා. පිරිවැය 100ක් නම් ලියන්න දැනකුත් නැහැ. මෙතනින් ගන්නම්කෝ. හැමතිස්සෙම පිරිවැයට ලාභයක් එකතු වෙලා තමයි විකුණුම් මිල හැදෙන්නේ. දැන් මේකේ තියෙන්නේ පිරිවැය මත 120ක් නේ. පිරිවැය කියන එක 100ක් නම් ලාභයේ විදිහට 25ක් වෙන්න ඕනේ. විකුණුම් මිල වෙන්න ඕනේ 125යි. මෙන්න මේක තමයි කතාව. ඊට පස්සේ මේ ගානේ දීලා තියෙන්නේ විකුණුම් මිල තමයි කීයද 20000ක් කියලා. මම මේ පස්වෙනි එක හදන්නේ. මෙන්න මේක තමයි 20000ක් විතර දීලා තියෙන්නේ. හරි. ඒ කියන්නේ 125 කතාව. ඔයාලට පුළුවන් පිරිවැය ටික හොයාගන්න කොහමද? මෙන්න මේ 20000 කියන්නේ 125 කතාවනේ. ඒක බෙදන්න 125න්. ඔයාට ඕනේ 100 නම් වැඩි කරන්න 100ෙන්. ඔයාට එනවා පිරිවැය 16000ක් කියලා. හරි. ඔයාට පුළුවන් ඒක වාර්තා කරගන්න. සොරාගත් ඔබ හර 16000යි. මේක තමයි වාර්තා කරන්නේ. සොරාගත් ඔබ 16000යි. වෙළඳ ගිණුම් බැර 16000යි කියලා. සොරාගත් ඔබ හර කියන්නේ පල්ලෙහා ලියන්න ඕනේ. සොරාගත් ඔබ කියන්නේ වෙනත් වියදමක්. මේ ලියුවේ සොරාගත් ඔබ හර කියන එක. සොරාගත් ඔබ හර කියන්නේ වියදමක්. මේ ලියුවේ වෙළඳ ගිණුම බැර කියන එක. සොරාගත් ඔබ කියලා කඩේ තිබ්බ බඩු වලින් කොටසක් අයින් වෙලා යනවා. මේ බලන්න. සොරාගත්තා නම් මේ ගැණුම් කියලා කියන්නේ කඩේ තිබ්බ භාණ්ඩ ටික ඒකෙන් අඩු වෙලා යනවා. හරි. අපිට තව එකක් ඉතුරු වුණා. අපි එකක් කරමු. මේ ටික අපි කලින් දවසේ කතා කරපු ඒවා. මම මේ මංගාව නැති නිසා මම මේ කියා දෙන්නේ. හදිසියේ ගබඩාවේ ඇති වූ ගින්නක් නිසා අලවියට තබා ඇති විකුණුම් මිල 20500ක් වූ තොගයක් මුළුමනින්ම විනාශ විය. එම තොගේ විකුණුම් මිල ලකුණු කර තිබුණේ සාමාන්‍ය විකුණුම් මිලෙන් 10%ක් අඩු කරාට පස්සෙලු. එතකොට මේ තියෙන අපේ සාමාන්‍ය තොරතුරු ටිකනේ ළමයි. මේ තියෙන අපේ සාමාන්‍ය තොරතුරු ටික. දැන් අපි බලමු සාමාන්‍ය විකුණුම් මිලෙන් 10%ක් අඩු වුණොත් මොකද වෙන්නේ? මේ තියෙන සාමාන්‍ය විකුණුම් මිලනේ. එකෙන් 10%ක් කියලා කියන්නේ 12.5ක්. අඩු කරමු 12.5ක්. එතකොට අපිට එනවා 112.5 කියලා. හරි. එතකොට ඔන්න අපේ අලුත් තොරතුරු ටික ආවා. එතකොට ළමයි බලන්න අපේ කොහොමත් දැන් මේක කියන්නේ අපි භාණ්ඩ විකුණන්නේ සාමාන්‍ය විකුණුම් මිලෙන් 10%ක් අඩු කළ මිලටනේ. එතකොට එහෙමයි කියලා මගේ පිරිවැයත් අඩු වෙනවද? පිරිවැය අඩු වෙන්නේ නැහැ. මට හැම ලාභය තමයි අඩු වෙන්නේ. ඒ කියන්නේ පිරිවැය 100ම තමයි. පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට මම පෑනක් රුපියල් 10කට අරගෙන 15කට විකුණනවා නම් මම පෑනක් 10කට අරගෙන 15කට විකුණනවා නම් මම තීරණය කළොත් පෑනක් 14 ගාන විකුණනවා කියලා මම පෑනක් ගන්නකොට මම පෑන ගන්න මුදලාලි රුපියලක් අඩු කරන්නේ නැහනේ. ඒ කියන්නේ මම පෑන ගන්නේ 10ටම තමයි. මම 15ට වික්කොත් මට 5ක් ලාභයි. මම මේක රුපියලක් අඩුවෙන් වික්කොත් මට 4යි ලාභය. එතකොට මේක නිසා වෙන්නේ මගේ ලාභය අඩු වෙන එක විතරයි. ඒ කියන්නේ මගේ පිරිවැය වෙනසක් වෙන්නේ නැහැ. ඒක නිසා මම මේ විදිහට ලියාගත්තා.
ඊට පස්සේ මේක දීලා තියෙන්නේ සාමාන්‍ය විකුණුම් මිල 22500ක් කියලා. මම ඔන්න ඒකත් දාගත්තා. දැන් මට ඕනේ පිරිවැය හොයාගන්න. අපි මේක කලින් දවසේ කළා 22500 කියන්නේ 112.5 කතාවනේ. මම ඒක එකෙන් බෙදනවා වැඩි කරනවා 100. මට එනවා 20000ක් කියලා. ඔයගලන්ට මට මතකයි ඔයගොල්ලෝ හැමෝම වගේ මේකේ උත්තරේ හරියට එවලක් තිබ්බා. හරි. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන්. හානි වූ තොග හර. නැත්නම් විනාශ වූ තොග හර 20000යි. වෙළඳ ගිණුම බැර 20000යි කියලා. හරි. දැන් තියෙන්නේ අපිට අර කලින් ගානේ තිබ්බ තොරතුරු ටික බලාගෙන මේ ගාන හදාගෙන යන්න. මෙන්න මේ ටිකනේ අදාළ ආරම්භක තොගේ 15000යි ගැනුම් 250000යි. ආරම්භක තොගේ 15000යි ගැනුම් 250000යි. හරිනේ අදාළ දේවල් අදාළ තැන්වල දාගෙන යන්න. ඊට පස්සේ තියෙනවා විකුණුම් 4,60,000යි ඉඩම් 5,00,000යි ගොඩනැගිලි 4,04,000යි. විකුණුම් 4,60,000යි ඉඩම් ගොඩනැගිලි ඉඩම් ලක්ෂ 5ක් වගේ දාමුකෝ. ලක්ෂ 4කට 5යි. ඒ ගොඩනැගිලි ලක්ෂ 4ක් වෙන්නේ නැති. ඊට පස්සේ ආපසු යැවුම් 5000යි ආපසු යැවුම් 4000යි. ආපසු යැවුම් කියන්නේ අපි ගත්ත බඩුව ආපහු යවන එකටනේ. ආපසු එවුම් කියලා කියන්නේ අපිට ආපහු එවන එකට. හරි. ඒකට ආපසු යැවුම් 5000යි ආපසු යැවුම් 4000යි. අපි මේ දෙකක් දාගමු. ආපසු යැවුම් 5000යි ආපසු යැවුම් 4000යි. දැන් රූල් ඔෆ් මදිනේ. හරි වුණා මම ඒකත් සටහන් කරගත්තා. ආපසු යැවුමුයි ආපසු යැවුමුයි සටහන් කරගත්තා. ආපසු යැවුම් ගණුම වලට පල්ලෙහෙන් අඩු කළා. ආපසු යැවුම් විකුණුම් වලට පල්ලෙහෙන් අඩු කළා. හරිනේ. ඊට පස්සේ බලමු මොනවද තියෙන්නේ කියලා. ගොඩනැගිලි ෂේ 20000යි ගොඩනැගිලි ෂේ වෙන් කිරීම 60000යි. ගොඩනැගිලි ෂේ කියන්නේ නම් පරිපාලන වියදමක් 20000යි. ගොඩනැගිලි ෂේ වෙන් කිරීම කියලා කියන්නේ මෙන්න මේ වත්කම් වලින් අඩු වෙන ගිණුමක්. ළමයි හොඳට මතක තියාගන්න මේ ෂේ වෙන් කිරීම දානකොට නැත්නම් මේ සමුච්චය ෂේ කියන එක දානකොට මේ දිනේම තියනවද කියලා බලන්න. මේ ගානේ මේ දිනේම තිබ්බා. මොකද අපි ඉස්සරහට හදන ගණන් වල මේ දිනේටම දෙන්නේ නැහැ. දෙන්නේ අවුරුද්ද මුල දක්වා. ඒකට අපි අවුරුද්ද ටිකක් එකතු කරලා තමයි මෙතෙන්ට දාන්න ඕනේ. මේ ගණන් කල්පනාවෙන් හදන්න ඕනේ නැත්නම් වරදිනවා. ධාරණගය කියලා කියන්නේ හැමතිස්සෙම පිරිවැයෙන් මෙන්න මේ ෂේ ටික අඩු කළාට පස්සේ ගන්න. 3,40,000යි. මෙන්න මේ විදිහට. ඊට පස්සේ බලන්න මොකද තියෙන්නේ? ප්‍රචාරණය 2000යි විදුලිය 1500යි. ප්‍රචාරණය කියන්නේ බෙදා හැරීම වියදම. ප්‍රචාරණය 2000යි. විදුලිය 1500යි. බැංකු ණය ලක්ෂ 2යි ලක්ෂණේ 3500යි. බැංකු ණය කියන්නේ ජංගම නොවන වගකීමක්. දැන් මේකේ ගොඩක් අය කරලානේ තියෙන්නේ. ඒකම ඉතින් මම වේගෙම හදන්නේ. බැංකු ණය ලක්ෂ 2යි. හැමෝම වගේ භාගෙට හරි හදලානේ තියෙන්නේ. අර මට භාගෙට එව්ව කට්ටිය හතර දෙන්නෙක් තුන් දෙනෙකුත් හිටියා. ඒ නිසායි මම මේ හදන්නේ. බැංකු ණය ලක්ෂ 2යි රක්ෂණය 3500යි. රක්ෂණය කියන්නේ පරිපාලන වියදමක්.
රක්ෂණය 3500 වුණා. ඒකත් දාගත්තා. ණය ගැතියෝ 15000යි ණය හිමියෝ 25000යි. 15000යි 25000. ණය ගැතියෝ කියන්නේ ජංගමත්කමක්. ණය ගැතියෝ 15000යි ණය හිමියෝ 25000යි. ණය හිමියෝ 25000යි මේ විදියට. ප්‍රාග්ධනයේ 468500යි මුදල් 7500යි. මුදල් 7500. හරි. මෙන්න මේ විදිහට මම ඔක්කොම ටික ඔන්න දාගත්තා. දැන් තියෙන අපිට ගාන හදාගෙන යන්න. ඉතින් ඔයගොල්ලෝ මුලින් ඉඳන් දැන් හොඳට බලාගෙන අඩුපාඩු ටික හදාගමු. අඩුපාඩු තියෙන අය. හරි. මුලින්ම විකුණුම් 460000යි. ආපසු යොම් 4000ක් අඩු වෙන්න ඕනේ. එතකොට උත්තරයක් එනවා 3 ලක්ෂ sorry 4 ලක්ෂ 4,50,6000ක් කියලා උත්තරයක් එනවා. හරි. ඊට පස්සේ ආරම්භක තොගේ 15000යි, ගැනුම් 2,50,000යි, ගැනිලි තොග අඩු වෙනවා 10000ක්, පරිත්‍යාග තොග අඩු වෙනවා 5000ක්, සොරාගත් තොග අඩු වෙනවා 16000ක්, ආපසු යම් විදියට 5000ක් අඩු වෙනවා, හානියොත් තොග විදියට 20000ක් අඩු වෙනවා. ඒ ඔක්කොගෙම වෙනස එනවා 2,09,000ක් කියලා. විකිණීමට තිබූ භාණ්ඩවල පිරිවැය 2,09,000ක් කියලා එනවා. ඒකෙන් 53,000ක් ගියාට පස්සේ එනවා 1,56,000ක්. ඒක වරහන් ඇතුලේ එන්න ඕනේ. 1,56,000ක් එන්න ඕනේ. එතන අඩුපාඩු තිබ්බයි හිටියා. ඒගොල්ලෝ පොඩ්ඩක් හදාගන්න. ඊට පස්සේ දල ලාභය එනවා ලක්ෂ 3ක් කියලා. දල ලාභයත් වැඩි අය ඉන්නවනම් හදාගන්න. දැන් බලන්න මම මේවා ලියන විදිය. දැන් මේකෙදි නම් ඕගොල්ලන්ට ඕන නම් මේ ගැනුම් වලට එකතු කරන මේ අඩු කරන සෙට් එකක් තියෙනවා නම් මේ ගැනුම් ටිකත් මේ 2,50,000 මෙන්න මේ සෙට් එක ඕන නම් ඕගොල්ලන්ට පුළුවන්. මේ මම නිකමට කියන්නේ මේ සෙට් එක විතරක් ඕන නම් පුළුවන් මේ තීරුවේ ලියලා ඒ ටිකේ වෙනස කෙලින්ම මේ අනිත් පැත්තට මාරු කරන්න. ඒ හැර ඔයගොල්ලෝ මේ හිතු මනාපයට මේ හැමතැන් වලම ලියාගෙන යන්න එපා. මේක මේ පළවෙනි තීරුවට මුකුත් දාන්නේ නැහැ ඇත්තට. මේ ගැනුම් වලට විතරක් එකතු කරන අඩු කරන දේවල් විතරක් කරලා මෙහෙම එක ගොඩේ කරන්න අමාරුයි නා. මෙහෙම දාගන්න. හැබැයි ඔයගොල්ලන්ට කැල් එක තියෙන නිසා මම නම් හිතන්නේ මේක ප්‍රශ්නයක් වෙයි කියලා. ඔයගොල්ලන්ට කරගෙන යන්න පුළුවන් කැල් එකේ පාවිච්චි කරන්න. පොඩි කැල් එකක් නැත්නම් ඒක ගන්න පොඩ්ඩක්. ගොඩක් ලොකු ඒවා ගන්න එපා. මොකද ඒවා වැඩක් නැහැ. පාවිච්චි ගෙනියන්න දෙන්නෙත් නැහැ. මොකක් නෝමල් කැල් එක ගන්න. අර වර්ගමූලේ නැති එක වගේ පුළුවන් නම් වර්ගමූලේ තියෙන පොඩි කැල් එක ගන්න. නැත්නම් ඉතින් වර්ගමූලේ නැති එක තමයි ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් සුදුසුයි කියලා කියන්නේ. වර්ගමූල ලකුණු නැති එක. අඩවල තියෙන වර්ගමූල නැහැ නේද? හරි. ඊට පස්සේ වෙනත් ආදායම් නැහැ මේකේ. බෙදා හැරීම් වියදම් 2000යි, ගොඩනැගිලි ඡය 20000යි, විදුලිය 1500යි, රක්ෂණය 3500. මේ ටික එකතුව ගමු දෙවෙනි තීරුවට. 2000යි 2000යි කියන්නේ 25000යි. අ 20යි 16යි කියලා කියන්නේ 30යි, 36යි 5යි කියලා කියන්නේ 41යි. හරි. මූල්‍ය වියදම් නෑ ගානේ. එහෙනම් අපිට පුළුවන් 2000යි 25000 කියන්නේ 27000යි. 27000යි 41000යි කියලා කියන්නේ 28යි කියන්නේ 68. 68000යි නේ. ඔව්. 68000ක් අඩු කරන්න වියදම් විදියට. ඒකට ලක්ෂ 3ෙන් 68000ක් අඩු වෙන්න ඕනේ. බලන්න ලක්ෂ 3ක් තියෙනවා දලලාභය. වෙනත් ආදායම් නැහැ. ඒකෙන් 68000ක් තමයි මේ වියදම් වල එකතුව තියෙන්නේ. වියදම් ටික අඩු කරනවනේ. ඒක නිසා වරහන දාලා තියෙන්නේ. ඒතර ලක්ෂ 3ෙන් 68000ක් ගියාම කීයද? බලමු අපි. ලක්ෂ 3ෙන් අඩු කරමු 68000. 2,32,000ක් කියලා එනවා. 2,32,000ක් කියලා උත්තරේ එනවා.
ඒ දක්වා අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. ඊට පස්සේ ඒක තියෙන්නේ ශුද්ධලාභයේ ප්‍රාග්ධන ගිණුමට මාරු කළා. මේ වාක්‍ය ලියන්න නැත්නම් ලියා ගන්න. එහෙම එක හොයාගත්ත ශුද්ධලාභය දාගන්න මෙන්න මෙතන නේ. මේ තියෙන ප්‍රාග්ධන ගිණුම කියලා කියන්නේ මෙන්න මෙතෙන්ට. ඒ කියන්නේ අපි හිමිකමට දානවා කියන එක. ප්‍රාග්ධන ගිණුමට මාරු කළා කියන්නේ හිමිකමට දානවා කියන එක. 2,32,000. ඒකෙන් 2,32,000. ඒකෙන් 10,000ක් ගියාම එනවා 2,22,000. ඔයාලට ඔන්න මේ පැත්ත එකතු කරගෙන ගිහිල්ලා අනිත් පැත්තට යන්නත් පුළුවන් කැමැත්තක් ඉතින්. මුළු හිමිකම එනවා 6,90,500ක්. ඒකට ජංගම නොවන වගකීම් ටිකයි ජංගම වගකීම් ටිකයි එකතු කළාට පස්සේ එනවා වෙනස්ද? 6 ලක්ෂ බලමු 9,15,500ක් ආව මට. බලන්න මේක එනවද කියලා වැරදිද දන්නේ නැහැ. ඒ වගේ ඉන්නේ. හරිනේ මුළු වත්කමුත් එනවා 9,15,500ක්. මුළු හිමිකම් හා වගකීම් ටිකත් එනවා 9,15,500ක්. මම මේක කියන්නේ නැතුව ඇද්ද මගේ එකතුව වැරදිද කියලා බලන්න ඕනේ හින්දටක් ගාලා. ඔයගොල්ලන්ට පුළුවන් මේ පිරිවැය තීරුව, සමුච්චේෂය තීරුව, ධාරණ ගෙතීරුව ඉවරච තැනින් යටින් ඉරක් ඇඳලා එකතුන් ටික ගන්න. එකතුන් ටික අරගෙන මේ පිරිවැය තීරුවයි සමුච්චේෂය තීරුවයි විතරක් යටින් ඉර දෙකක් ගහ ගන්න. ඊට පස්සේ ජංගම වත්කම් වල එකතුවක් දෙවෙනි තීරුවට ඒකෙලිම මාරු කරගන්න මේ විදියට. ඊට පස්සේ මේ ජංගම නොවන වත්කම් වල ධාරණගේ තීරුවයි ජංගම වත්කම් වල එකතුවයි. ඒ දෙක එකතුව ගන්න අපි ඒකට මුළු වත්කම් කියලා කියනවා. මුළු වත්කම් කියලා කියනවා. හරිනේ? ඊට පස්සේ ප්‍රාග්ධනය ඒ ටික බලා ගන්න හරිද අඩුපාඩු තියෙනවද කියලා. මුළු හිමිකම් හා වගකීමුත් 9,15,500ක් එනවා. එහෙනම් අපේ ගාන හරි. අපි එහෙනම් අද කොටසට යමු. එහෙනම් අද කොටසට යමු. අද ගොඩක් අය නෑ නේද? ලියා ගන්න තියෙනවා නම් මට පොඩ්ඩක් තියෙන වෙලා ඕනේ කියලා හරි පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න පුළුවන්ද ඔයගොල්ලන්ට? නැත්නම් මොනවා හරි මේකේ අපැහැදිලි තැනක් තියෙනවා නම් කියන්න. මම හදාගෙන ගියා මිසක් අර ගොඩක් පැහැදිලි කරේ නෑනේ. අවශ්‍ය නෑ වගේ. හරි. අපි එහෙනම් කෙලින්ම අද කොටසට යන්නම්. අද අපි කතා කරන්නේ තොගයට අදාළ ගැළපීම. මේකෙන් පොඩ්ඩක් ටිකක් ලියා ගන්න තියෙනවා. මොකද මේ ටියුට් එක ප්‍රශ්න දාලා තිබ්බට ලියා ගන්න එක තමයි මේක හදලා තියෙන්නේ. මොකද ටියුට් එකේ තියෙන ගොඩක් ප්‍රශ්න අමාරුයි. ඒකයි මේ වෙනම අපි ලියාගෙන ප්‍රශ්න කීපයක් කරන්නේ. හරි. ගිය සතියේ අපි කතා කළේ තොගයට අදාළ ගැළපිලි එක කියන කොටස. ඒ කියන්නේ අපි කතා කළා සාමාන්‍යයෙන් අවසාන තොගය ලියන්නේ කොහොමද? ඊට පස්සේ ගැනිලි තොගයක් අයිතිකාර ව්‍යාපාරයේ අයිතිකරු ව්‍යාපාරයේ භාණ්ඩ ගැනිලි කළොත් ඒක වාර්තා කරන්නේ කොහොමද? ඊට පස්සේ තොගයක් පරිත්‍යාග කළොත් ඒක වාර්තා කරන්නේ කොහොමද? තොගයක් හානි වුණොත් කොහොමද ඒක වාර්තා කරන්නේ? අන්න ඒ වගේ අපි
තොගයක් හොරාගත්තොත් තොගයක් විනාශ වුණොත් කොහොමද වාර්තා කරන්න කියන එකයි කලින් දවස් සාකච්ඡා කිරීමක් කළේ. අද අපි කතා කරන්නේ මේ තොගේට අදාළම ටිකක් සංකීර්ණ අවස්ථා කිහිපයක්. එකක් තමයි හානි වූ තොග සඳහා ලැබිය යුතු රක්ෂණ වන්දි ගැලපීම කියන අවස්ථාව. ඒ කියන්නේ ළමයි දැන් හිතන්නකෝ ඔයගොල්ලෝ දන්නවා දැන් ඔයගොල්ලෝ ව්‍යාපාරාධ්‍යයේදී ඉගෙන ගන්න අය විතර දන්න රක්ෂණය කියන එක ප්‍රධාන කොටස් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. මොකක්ද? ජීවිත රක්ෂණයයි දේපල රක්ෂණය කියලා. ජීවිත රක්ෂණය කියලා කියන්නේ මොකක්ද? ජීවිත රක්ෂණය කියලා කියන්නේ පුද්ගලයෙකුගේ ජීවිතය හා සම්බන්ධව සිදුවිය හැකි හානි වෙනුවෙන් ලබා ගන්න රක්ෂණයට අපි කියනවා ජීවිත රක්ෂණය කියලා. දේපල රක්ෂණය කියලා කියන්නේ ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර, මෝටර රථ වැනි දේපල සම්බන්ධයෙන් ලබා ගන්න රක්ෂණයට අපි කියනවා දේපල රක්ෂණය කියලා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා දේපල රක්ෂණ උපු ගණනාවක්ම තියෙනවා. ඔය මොකද්ද? මාර්ගස්ත මුදල් රක්ෂණ ඔප්පු, මාර්ගස්ත බාහන රක්ෂණ ඔප්පු, ඊට පස්සේ රථ වාහන රක්ෂණ ඔප්පු, ගිනි රක්ෂණ ඔප්පු, හදිසි අනතුරු රක්ෂණ ඔප්පු වගේ රක්ෂණ ඔප්පු ගණනාවක්ම තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ අහලා ඇති, ඉගෙනගෙන ඇති ව්‍යාපාරයේ තියෙන භාණ්ඩ රක්ෂණය කරන්න පුළුවන් කියලා. ව්‍යාපාරයේ තියෙන භාණ්ඩ රක්ෂණය කරන්න පුළුවන් සම්පූර්ණ ව්‍යාපාරයේත් එක්කම. ඊට පස්සේ ව්‍යාපාරයේ භාණ්ඩ එහා මෙහා ප්‍රවාහනය කරනවා නම් අන්න ඒක රක්ෂණය කරන්න පුළුවන්. අපි මාර්ගස්ත භාණ්ඩ රක්ෂණය කියලා වගේ කියනවා. ඒ වගේම කඩේ තියෙන භාණ්ඩ රක්ෂණය කරන්න පුළුවන් කියලා කිව්වනේ. ඉතින් ඔයගොල්ලෝ හිතලා බලන්න අපි ව්‍යාපාරිකයෙක් විදිහට, ඔයා ව්‍යාපාරිකයෙක් විදිහට ඔයාගේ ව්‍යාපාරය රක්ෂණය කරලා තියෙන අවස්ථාවකදී ගම් වතුරක් ඇවිල්ලා ඔයාගේ කඩේ තියෙන භාණ්ඩ වලට හානි වුණා. නැත්තම් හිතන්න අපි හිතමු ඒ දැන් මොකක් හරි ගින්නක් ඇති වෙලා ගිනි ගැනීමක් වෙලා අර කඩ සංකීර්ණයක් එක පොලිමට ගිනි අරගෙන යනවා. ඒ කියන්නේ එක කඩේක ඇති වෙච්ච ගින්නක් නිසා වෙන කෙනෙක්ගේ කඩේක ඇති වෙච්ච ගින්නක් නිසා ඒ කඩ සංකීර්ණයෙන්ම ගිනි ගන්නවා. අන්න ඒ වගේ අවස්ථාවකදී අපේ කඩේ තියෙන භාණ්ඩ ටික මුළුමනින්ම විනාශ වෙන්න පුළුවන් නැත්නම් කොටසක් විනාශ වෙන්න පුළුවන් නේද? නැත්නම් හිතන්නකෝ අපේ ව්‍යාපාරයේට මොකක් හරි ගහක් කඩන් වැටිලා භාණ්ඩ ටිකක් හානි වෙනවා. නැත්නම් අපි හිතන්න වැඩි ඕනේ අපි අපේ ව්‍යාපාරයේ තියෙන පාර අයිනේ කවුරු හරි මේ වාහනයක් පැදගෙන යන විනීත රියදුරෙක් කඩේ ඇතුළට වෙනවා වාහනේත් අරගෙන. ඉතින් ඒ වගේ අවස්ථාවකදී කඩේට හානි වීමක් වුණොත් මේවත් වෙනවා. ඉතින් සාමාන්‍ය වෙන්න පුළුවන්. ලොකු ටිපර් එකක් වගේ එනවා ඇතුළට. ඉතින් ඒ වගේ වුණොත් අපේ ව්‍යාපාරයේ තියෙන භාණ්ඩ වලට හානි වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී අපිට අලාභය දරා ගන්න බෑනේ තනිව. ඉතින් අන්න ඒ වගේ අවදානම් තියෙන කට්ටිය තමයි රක්ෂණ ඔප්පු ගන්නෙ. ඒක මතක තියාගන්න. අවදානමක් එහෙම තියෙනවා නම් ඔයාලට පුළුවන් ඔයාගේ ව්‍යාපාරය රක්ෂණය කරලා තියාගන්න. එතකොට අපිට හම්බෙන ප්‍රතිලාභය මොකක්ද? අපිට පුළුවන්කම හම්බ වෙනවා වන්දියක් ගන්න. එතකොට මෙහෙම දෙයක් තියෙනවා. උදාහරණයක් විදිහට හිතන්න අපි ගම්මු එහෙම අහන් ඉන්න මේක. දැන් හිතමු මෙහෙම. මෙන්න හාල් ගොනියක් තියෙනවා. හාල් කිලෝ 10න්නේ කියලා ගමු. හරිද? එතකොට හරි. මෙන්න හාල් ගොනිය රුපියල් 2000කට තමයි අපි විකුණන්නේ. හරිද? හැබැයි අපි මේක ගන්නේ 1500කට ගමු. හරි. එතකොට ඔන්න අපේ ව්‍යාපාරයේ තියෙනවා හාල් ගෝනියක්, හාල් කිලෝ 10ක ගෝනියක්. ඒක විකුණන්නේ සාමාන්‍යයෙන් රුපියල් 2000කට. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් හාල් ගෝනියම ගන්නවොත් 2000කට දීලා දානවා. කිලෝ එකක් ගන්නවොත් 200කට දීලා දානවා. ඒක තේරෙනවනේ. එතකොට මේ හාල් ගෝනිය අපි ගන්න නැත්තේ ව්‍යාපාරිකයා ගන්න නැත්තේ 1500කට. හිතන්න මොකක් හරි ප්‍රශ්නයක් වෙලා අපි හිතමු මොකක් හරි ප්‍රශ්නයක් කියලා මට ප්‍රශ්නයක් මතක් වෙන්නේ නැහැ. මොකක් හරි ප්‍රශ්නයක් වෙලා මේ හාල් ගෝනිය විනාශ වෙනවා. අපි මෙහෙම හිතමු. දැන් ඔන්න කඩේට ගනුදෙනුකරුවෙක් ඇවිල්ලා භූමි තෙල් බෝතලයක් ඉල්ලනවා. අපි භූමි තෙල් බෝතලේ අරගෙන ඒ කියන්නේ භූමි තෙල් ටික දාලා ඔන්න ව්‍යාපාරික මේ ගනුදෙනුකරුට දෙනවා. ගනුදෙනුකරුව එකපාරට භූමි තෙල් බෝතලේ අතට ගත්තම හාල් ගෝනිය උඩට තමයි වැටෙන්නේ භූමි තෙල්. එක හාල් ගෝනිය උඩට වැටෙනවා. එතකොට හාල් ගෝනිය විනාශ. ඒ කියන්නේ හාල් ටික විනාශ වෙනවා. හොදලා ගන්න බෑනේ. ඉතින් අද ගහනවනේ. ඒක නිසා ඔන්න මේ හාල් ගෝනියම පෙර අයින් කරන්න වෙනවා. තෝරගෙන ගන්නත් බෑනේ. තීරයක් මික්ස් වුණාට පස්සේ. එතකොට මේකෙම ගන්න දෙයක් නැතු වෙනවා. ඒක අපිට අයින් කරලා දාන්න. එතකොට ඕගොල්ලන්ට කියන්න පුළුවන් කාට හරි කෙනෙකුට අපිට පාඩු 2000ද 1500යිද? අපිට වෙන පාඩුව 1500යිද 2000යිද?
කවුරුත් කියන්නේ නැද්ද? මේ හාල්ගෝනිය විනාශ වුණොත් අපිට වෙන පාඩුව 2000යිද 1500යිද? ඔව් කවුරුත් කියන්නේ නැහැ. අපිට කීයක පාඩුවක් එනවද? 2000ක්ද 1500ක්ද? හරියට හරි 1500ක පාඩුවක් වෙනවා. හොඳයි. හොඳ ළමයෙක්. හරි. එතකොට දැන් මේ මිත්‍ර බලන්න. දැන් මම පොඩ්ඩක් කපටි ව්‍යාපාරිකයෙක්. කියන කතාව ගන්න මම පොඩ්ඩක් කපටි ව්‍යාපාරිකයෙක්. මගේ හාල්ගෝනිය හාලුත් XY වෙනවනේ නේ. මගේ හාල්ගෝනිය කල්ලිකුත් වෙන්න තියෙන්නේ ලබන සතියේ. ඒ කියන්නේ ලබන සතිය තමයි ඒ කියන්නේ අපි හිතමු සවුන්දා. ඒ කියන්නේ අද සෙනසුරාදානේ මේ එන සවුන්දා මගේ හාල්ගෝනිය එක්ස්පයර් ඩේට් එක දාලා තියෙනවා. එතකොට දැන් මම කල්පනා කරනවා දැන් මේක විකිනෙන්නෙත් නෑ. මාර වැඩේ මොකද කරන්නේ? මේක මමම හලනවා භූමි තෙල් එකක් අරගෙන. හලලා ඉවර වෙලා රක්ෂණ ආයතන කතා කරලා කියනවා මගේ හාල්ගෝනියට භූමි තෙල් එකක් කලවම් වෙලා මගේ හාල්ගෝනියක් විනාශ වුණා. මට ඒකට වන්දි ඕනේ කියලා. ඔයගොල්ලෝ හිතන්නේ මේ වගේ ප්‍රශ්නයකදී මේ වගේ ප්‍රශ්නයකදී කියලා කියන්නේ මේ වගේ ව්‍යාපාරයක තියෙන භාණ්ඩ තොගයක් විනාශ වෙච්ච අවස්ථාවකදී නැත්නම් හොරකම් කරපු අවස්ථාවකදී ඒ වගේ අවස්ථාවක් අපි රක්ෂණ ආයතනයට දැනුම් දුන්නොත් රක්ෂණ ආයතන මේ සම්පූර්ණ ගානම වන්දි විදියට දෙයිද ඒකෙන් ඈල්ලක් විතරක් දෙයිද ඒකට උත්තරයක් කියන්න පුළුවන්ද මං අහන්නේ දැන් අපිට වෙච්ච පාඩුව 1500 නේ ඒක ඔයගොල්ලෝ කිව්වා හරියට ඒ කතාව හරි මේක සාමාන්‍ය දැනීම ළමයි මම අහන්නේ එතකොට රක්ෂණ ආයතනය අපිට 1500ම දෙයිද ඒකෙන් ඈල්ලක් විතරක් දෙයිද සම්පූර්ණ ගානම දෙයිද කෑල්ලක් දෙයිද නෑ සම්පූර්ණයෙන්ම දෙන්නේ නෑ ඒ දන්නවද එහෙම වුණොත් දැන් මම ඕක දිගටම කරන්නේ මගේ බඩු ටික මගේ කඩේ තියෙන බාණ්ඩ ටික පරණ වෙන්න ඒක අර එක්ස්පයර් වෙලා ගියොත් එහෙනම් මම ඕක විනාශ කර කර මං වන්දි ගන්න බලයිනේ ඒක නිසා රක්ෂණ ආයතනේ කවදාකවත් අපිට සම්පූර්ණ ගාණම දෙන්නේ නැහැ. ෆුල් amount එක දෙන්නේ නැහැ. ඒගොල්ලෝ හැමතිස්සෙම උපරිම දෙන්නේ 95ක් වගේ. ඒ කියන්නේ අපි උපරිම රක්ෂණ ආයතනය අනුව ගන්න පුළුවන් 95ක් විතර. 100%ක්ම දෙන්නේ නැහැ. ඒක නිසා අපිට රුපියල් 1500 මන්දියක් විතර හම්බෙන්නේ උපරිම ගත්තොත් ඒ ආසන්න ක්‍රම. ඒ කියන්නේ 80ක් 75ක් සමහරට 50ක් අන්න ඒ වගේ ප්‍රමාණයක් තමයි හම්බෙන්නේ. ඒක ඔයගොල්ලෝ මතක තියාගන්න සම්පූර්ණයෙන්ම සල්ලි හම්බෙන්නේ නැහැ. මොකද අපිත් පාඩුව විඳින්න ඕනේ. ඒක තමයි රක්ෂණයේ මතය. අපිත් පාඩුව විඳින්න ඕනේ. ව්‍යාපාරිකයාත් පොඩි ගාණක් හරි පාඩුව විඳින්න ඕනේ. මොකද රක්ෂණ ආයතනය සම්පූර්ණයෙන්ම දෙන්නේ නැහැ. එහෙම කරන්න ගියොත් එහෙම ව්‍යාපාරිකයෝ හැමදාම ඕක කරයි. බාණ්ඩ ටික පරණ වෙන්න ඒව එයාම විනාශ කරගෙන වන්දි ගන්න බලයි. මට ව්‍යාපාරිකයට පොඩි හරි පාඩුවක් තියෙනවා නම් එයා එහෙම කරන්නේ නැහැ. එයා බාණ්ඩ විනාශ කරලා වන්දි ගන්න යන්නේ නැහැ. බාණ්ඩ විකුණලා ලාභ ගන්න තමයි උත්සාහ කරන්නේ. ඒක නිසා හොඳට මතක තියාගන්න භාණ්ඩ තොගයක් හානි වුණොත් එහෙම සම්පූර්ණ වන්දියම දෙන්නේ නැහැ. එතකොට ඔයා මේකෙන් දේවල් දෙකක් ඉගෙන ගන්න ඕනේ. එකක් තමයි අපිට වන හානිය අපි වාර්තා කරන්නේ පිරිවැයට. ව්‍යාපාරිකයට වෙන භාණ්ඩවලට වන හානිය වාර්තා කරන්නේ පිරිවැයට. අනිත් එක තමයි රක්ෂණ ආයතනයේ සම්පූර්ණ ගාණම් වන්දියක් විදිහට දෙන්නේ කෑල්ලයි. හරි. අන්න ඒ දෙක මතක තියාගෙන අපි අද කොටසට. හරි. ඒ දෙක මතක තියාගන්න අපිට ඒක අවශ්‍ය වෙනවා ගානට යනකොට හානි වූ තොග සඳහා ලැබිය යුතු රක්ෂණ ගැලපීම. අපි මේක ලියාගමුද? තොග අද දිනේ දාලා තොගයට අදාළ ගැලපිලි. නැත්නම් තොග ගැලපිලි අංක 2 කියලා දාලා ඒ යටතේ මේක ලියාගන්න. හානි වූ තොග සඳහා ලැබිය යුතු රක්ෂණ වන්දි ගැලපීම කියලා. හැමෝම ඉතින් උත්තර දෙන්න. එතකොට පන්ති කරා යන්න ලේසියිනේ. ඉක්මනින් මේක ලියාගන්න. මේක ලියාගෙන නිදසුනක් තියාගන්න ඕනේ.
නිදසුනත් ලියා ගන්න මේක ලියාගෙන. මං කියවන්නද ළමයි? නිදසුන තියෙනවා කමල්ගේ ව්‍යාපාරයේ විකුණු මිල රුපියල් 30000ක භාණ්ඩ තොගයක් විනාශ වී ඇත. ක්ෂණවන්දියක් ලබා දීමට රක්ෂණ ආයතනය එකඟ වී ඇත. ආයතන ඊළඟ රුලේ ලියා ගන්න පුළුවන්. විකුණුම්ෙන් 25%ක ලාභයක් ලැබෙන පරිදි භාණ්ඩවල විකුණු මිල ලකුණු කර ඇත. මේකේ ලකුණු කියන දේ තියෙනවා. ලකුණු කර ඇත.
හරි නේද? ඊට පස්සේ මේකේ තියෙන පල්ලෙන් අවශ්‍ය වන්නේ දිත්ත සටහන් ඊළඟ එක මූල්‍ය ප්‍රකාශන පුටනයන්. දිත්ත සටහන් සහ මූල්‍ය ප්‍රකාශන පුටනයන් තමයි අපින් අවශ්‍ය අහලා තියෙන්නේ. දිත්ත සටහන් අනිත් එක මූල්‍ය ප්‍රකාශන පුටනයන්. හරි නේද? එහෙනම් අපි ගන්න බලමු. ඔක්කොම ලියාගත්තනේ කට්ටිය. දැන් මම අර ඔයගොල්ලන්ට කිව්ව පොයින්ට් එක මතක තියාගන්න. අපිට භාණ්ඩ තොගයක් අපේ ව්‍යාපාරේ තියෙන භාණ්ඩ තොගයක් විනාශ වුණොත් අපි පිරිවැයට තමයි පාඩුව හඳුනගන්නේ. අලාභය හඳුනගන්න ඕනේ පිරිවැයට. ඊට පස්සේ රක්ෂණ ආයතනයේ සල්ලි දෙනකොට වන්දි දෙනකොට සම්පූර්ණ ගාණම දෙන්නේ නැහැ. කෑල්ලයි දෙන්නේ. අන්න ඒ දෙක මතක තියාගන්න. ඒකට ලේසි මේ ගණන් හදන්න. ඒ කියන්නේ අර වෙන දේ මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගත්තාම මේ ගණන් හදන්න ලේසි. හරි ඊට පස්සේ දැන් හරිනේ ඔක්කොම ලියාගත්තානේ. ලියාගන්න බැරි නම් කියන්න. මේක හරිනේ තොගේට අදාළ ගැළපිලි අංක එක හරිනේ. හරි අපි බලමු මුලින්ම අපේ තොගේ අපිට වෙච්ච පාඩුව හඳුනගමු. අපිට වෙච්ච පාඩුව කීයද කියලා. දැන් ඔයාලට කිව්ව හැකිද මේකේ තියෙනවා බලන්න. කමල්ගේ ව්‍යාපාරේ විකුණුම් මිල 30000ක බලන්න තියෙන එක. විකුණුම් මිල 30000ක මේ භාණ්ඩ තොගයක් විනාශ වී ඇත. අපි හානිය හඳුනගන්න ඕනේ විකුණුම් මිලටද? නෑ. එහෙනම් හානිය තොගයක් හානි වුණොත් හඳුනගන්න ඕනේ පිරිවැයටනේ. එහෙනම් මේකේ විකුණුම් මිල දීලා තියෙන්නේ. පිරිවැය හොයාගමු. බලන්න ගානේ පිරිවැය හොයාගන්න තොරතුරක් තියෙනවද කියලා? තියෙනව නේද මේ තියෙන්නේ? අනිවාර්යයෙන් මේ වගේ ගානක තියෙනවා. බැරි වෙලාවත් මේ ගාන කියවනකොට මේ ගානම ඇතුලේ, ඒ කියන්නේ මේ අනුදිනුව ඇතුලෙම පිරිවැය හොයාගන්න තත්ත්වයක් දීලා නැත්නම් අනිවාර්යයෙන්ම ගානේ පල්ලෙහා හරි ගාන පටන් ගත්ත උඩ හරි ඇති. ඒක ඔයා හොයාගන්න. දැන් ගාන මුලින් නම් කියවගෙන එනකොට විකුණුම් මිල මත 125ක ලාභයක් ලැබෙන පරිදි භාණ්ඩවල මිල ලකුණු කර ඇත. අන්‍ය වගේ වාක්‍යයක් දැක්කොත් යටින් ඉරක් ඇඳලා තියාගන්න. මොකද ඒක වැදගත් වෙයි. ඒ කියන්නේ ඒක වැදගත් වෙන්න පුළුවන් එකක්. ඒක නිසා ඒ වගේ එකක් හම්බුනොත් තරුවක් හරි, highlight හරි, ඉරක් හරි මොකක් හරි ඇඳලා තියාගන්න. හරි. එතකොට මෙන්න තියෙනවා විකුණුම් මිල 30000ක භාණ්ඩ තොගයක් විනාශ වෙලා තියෙනවා කියලා ඔන්න අපිට දීලා තියෙනවා. හරි. විකුණුම් මිල 30000ක භාණ්ඩ තොගයක් විනාශ වෙලා ඇත කියලා දීලා තියෙනවා. එතකොට අපි බලමුද මේ භාණ්ඩවල පිරිවැය කීයක් වෙයිද කියලා. මේ භාණ්ඩවල පිරිවැය ඔයගලන්ට පුළුවන් ද හොයලා කියන්න? භාණ්ඩවල පිරිවැය කීයද කියලා. දප්තරයක් ඉන්නලම 22500ක් කියලා මට උත්තරයක් කියලා තියෙනවා. බලමු 22500 වෙනවද කියලා. හොඳයි ඈ. උත්තර එවනකොට මම කැමතියි ඔයගොල්ලෝ. මොකද අපි හරියන්න හරි වැරදින්න හරි උත්තරයක් දෙන්න ඕනේ. නැත්නම් අපි දන්නේ නැහැ අපේ උත්තරේ හරිද වැරදිද කියලාවත් දන්නේ නැහැ. එහෙම වෙනකොට වඩා අර එහෙම කළාම අපේ හැකියාව වැඩි වෙනවා. හරි. අපි බලමු අපි හැමතිස්සෙම වැට ලාභයක් එකතු කරලා තමයි විකුණු මිල හදාගන්නේ. හරිද? දැන් මේකේ තියෙන්නේ බලන්න කොහොමද කියලා. විකුණු මිලෙන් 125ක ලාභයක් ලැබෙන පරිදි. ලාභයක් ලැබෙන පරිදි භාණ්ඩවල විකුණු මිල ලකුණු කර ඇත. ඒ කියන්නේ විකුණු මිල මත 125. විකුණු මිල 100ක් නම් ලාභය 25ලු. එහෙනම් පිරිවැය වෙන්න ඕනේ කීයද? 75යි. 75යි. එතකොට මේ ගානේ දීලා තියෙන්නේ විකුණු මිල 30000ක් කියලානේ. ඒ කියන්නේ 100 කතාව. මෙන්න මේක තමයි දීලා තියෙන්නේ. 30000යි කියලා. අපිට ඕනේ කරන්නේ පිරිවැය ටික. අපිට ඕනේ කරන්නේ මේක. ලාභේ නෙමෙයි අපිට ඕනේ කරන්නේ පිරිවැය. අපි ඒක කොහොමද හොයාගන්නේ? 30000 කියන්නේ
100 කතාව නිසා 100ෙන් බෙදනවා. අපිට ඕනේ 75 නිසා 75ෙන් වැඩි කරනවා. 25 වරක් 4යි 25 වරක් 3යි. එතකොට එනවා 34න් බෙදුවට පස්සේ 7500යි 7500 3ෙන් වැඩි කළාට පස්සේ ඔව් 22500යි හොඳයි ඈ. හරි ඔන්න අපි හොයාගත්තා පිරිවැය 22500යි කියලා. දැන් හොඳයි මට තව එක්කෙනෙක් උත්තරයක් කියලා තියෙනවා හොඳයි. එතකොට ඔන්න අපි දැන් දැනගන්නවා අපේ කටේ බාණ්ඩ හානි වෙලා තියෙන්නේ 20500ක කියලා. දැන් අපිට පුළුවන් මේක වාර්තා කරගන්නකොට ඔයගලන්ට මතකයිනේ මේක වාර්තා කරගන්නකොට අපිට වෙච්ච පාඩුව ලියනවා. පාඩුව කීයද? පාඩුව 22500. අපි ඒක වාර්තා කරනවා මෙහෙම. මේ ලියන දිසටහන් අර පළවෙනි එකට උත්තරේ හානි වූ තොගේ පිරිවැය තමයි මුලින්ම වාර්තා කරන්නේ. තොගයක් හානි වුණොත් කොහොමද ලියන්නේ? අර කලින් කතා කළා. තොගයක් හානි වුණොත් හානි වූ තොග හර කියලා වියදමක් ඇති වෙනවා. කඩේ බඩු ටික අඩු වෙනවා. වෙළඳ ගිණුම බැර. බාණ්ඩ අඩු වෙනකොට අපිට වෙළඳ ගිණුම බැර කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. හානි වූ තොග හර ගැනුම් වලට පල්ලෙහෙන් අඩු වෙනවා. ඒ කියන්නේ වෙළඳ ගිණුම බැර. හානි වූ තොග හර 22500යි. වෙළඳ ගිණුම බැර 22500යි. මෙන්න මෙහෙමයි වාර්තා කරන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ බලන්න දැන් මේකේ තව මොනවද තිබ්බේ? තව මේකේ තිබ්බ මොකද්ද? රක්ෂණ ආයතනයේ වන්දි දෙනවලු. එහෙනම් අපි බලමුද වන්දිය කොහොමද ලියන්නේ කියලා. මේක ලියාගන්න chance එක දෙන්න ඔයගලන්ට. බලමු. ඔන්න මම පළවෙනි කතාව ලිව්වා. ඒ කියන්නේ අර හානි වෙච්ච කතාව ලියාගත්තා. ඊට පස්සේ තියෙනවා ව්‍යාපාරයේ රක්ෂණය කර තිබු නිසා 80%ක රක්ෂණ වන්දියක් ලබා දීමට රක්ෂණ ආයතනය එකඟ වෙලා ඇත. මෙන්න මේකෙදිත් හොඳට මතක තියාගන්න. මම ඔයගලන්ට කිව්වා හැමතිස්සෙම වන්දි දෙන්නේ පිරිවැයට. විකුණු මිලට දෙන්නේ නැහැ. ඔන්න ඔකත් මතක තියාගන්න. සමහර අය හදිස්සියට 38 180 බලනවා. එතකොට වැරදි. විකුණු මිලට වන්දි දෙන්න ගත්තොත් හොඳ හිතේ. මිනිස්සු තමන්ගේ බඩු තමන්ම හානි කරගෙන වන්දි ගන්න බලන. ඒක නිසා හොඳට මතක තියාගන්න. රක්ෂණ වන්දි ගලපන්නේ පිරිවැයට. රක්ෂණ වන්දි ගලපන්නේ ගානේ කිව්වත් නැතත් සාමාන්‍යයෙන් පිරිවැයට. මොකද විකුණු මිලට දෙන්නේ නැහැ. එහෙනම් ඒක මේ විකෘති වෙච්ච ගානක් වෙන්නේ. සාමාන්‍යයෙන් ගානක දෙන්නේ පිරිවැයට විතරයි. ඒක නිසා 30000ට බැලුවොත් ඔයා වැරදි. ඔයා බලන්න ඕනේ 22500ට. එතකොට කියනවා ව්‍යාපාරයේ රක්ෂණය කර තිබු නිසා 80%ක රක්ෂණ වන්දියක් ලබා දීමට රක්ෂණ ආයතන එකතු වෙලා ඇත කියලා. හරි. එහෙනම් අපි බලමු වන්දිය කීයද කියලා. රක්ෂණ වන්දිය කීයද කියලා මම ඒකත් මෙතනම හොයන්න. අපේ දැන් පාඩුව 20500යිනේ. පෙර වැඩවලම හොයමුද? පෙර වැඩවලම හොයමුනේ. දහට දහක් තමයි වන්දි විදිහට දෙන්නේ. එතකොට හරි දැන් ඔයා වන්දියක් හොයාගත්තනේ මෙහෙම. අපි බලන්නේ හැමතිස්සෙම පිරිවැයට. වන්දි බලන්නේ පිරිවැයට. ඔන්න අපි හොයාගත්තා 18000ක් කියලා. දැන් අපි බලමු මේ වන්දිය දීලාද බලන්න. ව්‍යාපාරයේ රක්ෂණය කර තිබු නිසා 80%ක රක්ෂණ වන්දියක් ලබා දීමට රක්ෂණ ආයතනයක් එකඟ වෙලා තියෙනවා මිසක් දීලා නැහැ. දුන්නා නම් මුදල් හර. දුන්නා නම් ළමයි මුදල් හර අර හානිය අඩු වෙනවා. අපිට වෙච්ච පාඩුව අඩු වෙනවා. දුන්නා නම් අපි මේක ලියන්නේ මුදල් හර හානි උතෝක බැර. මොකද අපිට වෙච්ච පාඩුව අඩු වෙනවානේ. රක්ෂණ ආයතනයේ සල්ලි දුන්න නිසා. හැබැයි දීලා නැහැ. දෙන්නම් කියලා තියෙන්නේ. එහෙනම් අපි මේක ලියන්නේ මෙහෙමයි. මුදල් හර වෙන්න විදිහක් නැහැ. මෙතනදි වෙන්නේ මෙන්න මේකයි. මුතර බලන් ඉන්න. ලැබිය යුතු ලැබිය යුතු රක්ෂණ වන්දි අර ණය ගැතිය වගේම තමයි වත්තම. ලැබෙන්න තියෙන රක්ෂණ වන්දි කියලා වත්තමක් ඇති වෙනවා. ණය ගැතිය වගේම තමයි අපිට හම්බෙන්න තියෙනවා. රක්ෂණ ආයතනේ අපිට ණය කියන එක නෙමෙයි. අපිට හම්බෙන්න තියෙන සල්ලි ටික. ලැබිය යුතු රක්ෂණ වන්දි හර 18000යි. අපිට වෙච්ච පාඩුව අඩු නේද දැන්? අර 22500ක් පාඩු වුණාට රක්ෂණ ආයතනේ 18000ක් දෙන්නම් කියනවනේ. ඒතකොට අපිට වෙන පාඩුව අඩු වෙනව නේද? එතකොට අපි පාඩුව වාර්තා කළේ හානි වූ තොග ගිණුමනේ. එහෙනම් හානි වූ තොග බැර 18000යි. මෙන්න මෙහෙම තමයි අපිට ලියන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ළමයි ඔයගොල්ලෝ දන්නවද? මෙන්න මෙහෙම අපි වාර්තා කරාට පස්සේ ඔයාට ඕන නම්
මේ දෙකම එකක් විදිහට ලියන්න පුළුවන් කියලා. මේ දෙකම ඔයාට ඕන නම් අනි සටහනක් විදිහට ලියන්න පුළුවන්. මේ දෙකම එකක් විදිහට. එකක් විදිහට ලියනකොට හර ඒවා ටික මුලින් ලියන්න. දැන් ඒක ඊළඟට ලියන්න. බලන්න. හානි වූ තොග හර 20500යි නේ. හානි වූ තොග හර 20500යි. ආයෙ තියෙනවා හානි වූ තොග හර කීයක්ද? හර 20500යි බැර 18000යි. එහෙනම් කීයද හර වෙන්නේ? 4500යි. මොකද 20500ක් පාඩු වුණාට 18000ක් දෙන්නම් කියනවනේ. ඊට පස්සේ ආයේ ලැබිය යුතු රක්ෂණ වන්දි හර. ලැබිය රක්ෂණ වන්දි කියලා මම ලියනවා 18000යි. වෙළඳ ගිණුම බැර 22500යි. වෙළඳ ගිණුම බැර 22500 වෙන්නේ ඇයි දන්නවද? ඇයි ළමයි අපේ කඩේ තිබ්බ බඩු ටිකක් හානි වුණානේ දැන් ඒක නෑනේ. සල්ලි දෙන්න කිව්වට බඩු ටික හම්බෙන්නේ නෑ. ඉතින් වෙළඳ ගිණුම බැර වෙනවා 22500කින්. මෙන්න මේකයි සිද්ධ වෙන්නේ. හානි උතුග හර කියන්නේ වියදමක්. ලැබිය යුතු රක්ෂණ වන්දි හර කියන්නේ වත්කමක්. වෙළඳ ගිණුම් බැර කියන්නේ වියදමක්. හරි අපි මේක ලියාගමුද? ඔයා මේ දෙකෙන් කොයි විදිහට ලිව්වත් ඔයාගේ උත්තරේ හරි. ඔයාට පුළුවන් පිරිවැය වෙනම ලැබිය යුතු රක්ෂණ වන්දි වෙනම ලියන්න. නැත්නම් ඔයාට පුළුවන් මේ දෙකම එකපාර සටහන් කර ගැනීම කරන්න. කොහොම කළත් ඔයාගේ උත්තරේ හරි. ඔයාගේ අවශ්‍යතාවයේ පරිදි ඔයා ඉතින් මේක දෙකක් විදිහට ලියා ගන්න. අවශ්‍ය තැන්වල දෙකක් විදිහට ලියා ගන්න. එකක් විදිහට ලියන්න අවශ්‍ය තැන්වලදී එකක් විදිහට ලියා ගන්න. මොන මන් දෙකම කියා දුන්නා යන්නේ ලියන විදිය. විශේෂයෙන් මතක තියාගන්න තියෙන්නේ මේ ගැළපිල්ල කරන්නේ පිරිවැයට. විකුණුම් මිලට නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. විකුණුම් මිලට වන්දි දෙන්නේ නැහැ. එහෙම දෙනවා නම් එහෙම වෙන්න විදියක් නැහැ ඇත්තටම. කවුරු හරි ගුරුවරයෙක් හදපු ගානක මිසක් එහෙම නම් දෙන්න විදියක් නැහැ. ඒක එන්න බැරි විකෘති අවස්ථාවක්. මොකද විකුණුම් මිලට වන්දි දෙන්නේ නැහැ. ඊට පස්සේ අනිත් එක තමයි හැමතිස්සෙම ඒ කියන්නේ මේ විකුණුම් මිල දීලා තිබ්බොත් පිරිවැය හොයාගන්න. හානිය වාර්තා කරන්නෙත් පිරිවැයට, වන්දිය වාර්තා කරන්නෙත් පිරිවැයට. හරි. මේක ලියාගත්ත නේද? කට්ටිය ලියාගෙන ඉවරයිනේ. ලියාගන්න තියෙනවා නම් තව කියන්න. මේ පෙර වැඩේමත් ලියාගන්න ඕනේ. නිකම්ම උත්තරේ විතරක් දාගන්න ලෑස්ති වෙන්න එපා. මොකද මේ හදන විදිය අවශ්‍ය දේවල් ඔක්කොම ටික ලියාගන්න. නැත්නම් ආයේ මේක හැමදාම පන්තියක නැත්නම් ඉස්කෝලේ ටීචර් කියා දෙද්දි හරි පන්තියේ සර් කියා දෙද්දි හරි මිස් කියා දෙද්දි හරි කවුරුත් නැහැ. ඒවම බල බල ඉන්න තමයි වෙන්නේ. ඒක නිසා මේවා හදන විදි ඉගෙන ගන්න. හදන විදි මතක තියාගන්න. ඒක නිසා පෙර වැඩ අනිවාර්යෙන් ලියන්න ගානක. ඒවට මේ පෙර වැඩ කරන්න තමයි ඔයගලන්ට කටු වැඩකොළ හම්බෙන්නේ පේපර් එකේදී. අනිත් එක තමයි ඔයගලන්ට මේ දැන් මෙතන ඉන්න ඔයගලන්ට පුළුවන් හෙට අපේ මේ මොකද්ද ගම්පහ පන්තියේ පොඩි එක්සෑම් එකක් තියෙනවා. ඒකට සහභාගී වෙන්න පුළුවන්. හැබැයි මේ ඔව් සහභාගී වෙන්නකෝ. කැමති අය සහභාගී වෙන්න පැය එකහමාරක වගේ තමයි තියෙන්නේ. MCQ එක. හරි නේද? ඊට පස්සේ අපෙන් ඊළඟට අහලා තියෙන්නේ මොකද්ද බලන්න. මූල්‍ය ප්‍රකාශන පුටනයන්. අපෙන් ඊළඟට අහලා තියෙන්නේ මූල්‍ය ප්‍රකාශන පුටනයන්. හරි අපි ඒකත් දාගමු. මූල්‍ය ප්‍රකාශන කිව්වහම ඒක පුද්ගල ව්‍යාපාරයක ಜಾති දෙකයි අයිති. ආදායම් ප්‍රකාශනය අනිත් එක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. අපි දෙක දාගමු ටක් ගාලා.
රූල් 6ක් හරි 7ක් හරි තිබ්බනම් ඇති. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය නම් රූල් 4ක් තිබ්බත් ඇති. ආදායම් ප්‍රකාශන රූල් 6ක් හරි 7ක් හරි ගහගන්න. හරි. අපි මේ උපුටනයන් ගහගන්නේ ළමයි. ඒ කියන්නේ සම්පූර්ණ ගානම නෙමෙයි මේ උත්තරේ හදන්න අවශ්‍ය කරන කොටස් ටික විතරයි ගහගන්නේ. අපිට ඕනේ විකුණුම් පිරිවැයයි වෙනත් වියදම් ටිකයි ජංගම වත්කම් ටිකයි. අපි ඊට පස්සේ දැන් චුට්ටක් බලන් ඉන්න. ඊට පස්සේ බලන් ඉන්න. දැන් අපි මතකද අපි මුලින්ම තොගයක් හානි වුණොත් කොහොමද වාර්තා කරන්න කියලා ලියාගත්තා. ඒකට වන්දි දෙන්නම් කිව්වොත් කොහොමද ලියන්නේ කියලා වාර්තා කරගත්තා. හැබැයි හැම කඩේම රක්ෂණය කරලා නැති නිසා හැමෝටම වන්දි හම්බෙන්නේ නැහැ. ඉතින් අර කලින් ගිය සතිය අපි කතා කරපු විදිහට වෙළඳ ගිණුම බැර කියලා කියන්නේ. හරි. දැන් මම මුලින්ම මේක මම සටහන් දෙකක් විදිහට ලිව්වේ. එකක් හානි වූ තොගේ පිරිවැය ගැලපීම, අනිත් එක ලැබී යුතු රක්ෂණ වන්දි ගැලපීම. මම මුලින්ම මෙන්න මේ ලියාගත්ත දෙපාරකට ලියාගත්ත එක ගිණුම්ගත කරලා පෙන්නන්න. ඊට පස්සේ අපි තනි සටහනකින් ලියාගත්තනේ මේ දෙකම එකක් විදිහට. ඒක ලියලා පෙන්නන්න. හරිද? මුලින්ම මේ දෙකක් විදිහට ලියපු එක බලන් ඉඳ ලියාගන්න එපා බලන් ඉඳ. හානි වූ තොග හර. හානි වූ තොග කියලා කියන්නේ වියදමක්. වෙනත් වියදමක්. අපි දාගමු වෙනත් වියදම් වලට 20500ක් හානි වූ තොග කියලා. වෙනත් වියදම් වලට දාගන්නවා 20500. බලන් ඉඳ හානි වූ තොග කියලා 22500ක් දාගන්නවා. වියදමක් හර වෙනවා කියන්නේ වැඩි වෙනවා. ඒකයි මම ධන ලකුණ දාලා දාගත්තේ. ඊට පස්සේ බලන්න වෙළඳ ගිණුම බැර. වෙළඳ ගිණුම බැර කියන්නේ අපේ කඩේ තිබ්බ බඩු වලින් අඩු වෙනවා. අර ගැණුම් වලට පල්ලෙහින් අඩු කළා හානි වූ තොග. හානි වූ තොග කියලා 22500ක් අඩු වෙනවා. කඩේ තිබ්බ බඩු වලින් ඔන්න අඩු වෙනවා. මොකද දැන් හානි වෙලානේ විනාශ වෙලානේ. ඔන්න මම ඒක තමයි මේ ලිව්වේ. හානි වූ තොග හර කියන්නේ වියදමක් විදිහට දාගත්තා. වෙළඳ ගිණුම් බැර කියන්නේ මෙතනින් අඩු කරගත්තා මේ. ඊට පස්සේ ලැබී යුතු රක්ෂණ වන්දි ගලපන්න මෙහෙම. ලැබී යුතු රක්ෂණ වන්දි හර අත්තම ණය ගැතියෝ වගේම තමයි. ණය ගැතියන්ට පල්ලෙහෙන් තමයි ලියන්නේ. ලැබී යුතු රක්ෂණ වන්දි ජංගමවත්කම. ලැබී යුතු කියන්නේ ජංගමවත්කම. ලැබී යුතු රක්ෂණ වන්දි හර 18 1000යි. දෙන්නම් කියලානේ. දැන් මුදල් හම්බුනත් මුදල් හර ඉතින් උතනම තමයි ලියවෙන්නේ. මුදල් හර ජංගමවත්කම. හානි වූ තොග බැර. හානි වූ තොග කියන්නේ පාඩුවනේ. ඒක අඩු වෙනවා 18000කින්. දැන් හානි වූ තොග කියන්නේ වියදම් කිරීමක්. ඒක බැර වෙනවා කියන්නේ අඩු වෙනවා කියන තේරුමනේ. ඉතින් මෙන්න මේ හානි වූ තොගය අඩු වෙනවා 18000කින්. හරි. දැන් ඔයාලට මේක වාර්තා කරන්න පුළුවන්. 22000ක් එකතු වෙලා 18000ක් අඩු වුණොත් 4500ක් කියලා. ඉතින් ඔයා බලන්න දැන් අර එකක් විදිහට ලිව්ව එකක් විදිහට ලිව්වනම් කොහොමද ලියවෙන්නේ කියලා. එකක් විදිහට ලිව්වනම් බලන්න. හානි වූ තොග හර 4500යි. ඒක වියදමක්. හානි වූ තොග හර 4500යි. ඒක වියදමක්. බලන්න. හානි වූ තොග කියලා 4500 දානවා මේ තියෙන ලස්සනට. ඊට පස්සේ බලන්න මොකක්ද තියෙන්නේ කියලා. ලැබිය යුතු රක්ෂණ වන්දි හර 18000. ඒක වත්කමක්. මේ තියෙන. ලැබිය යුතු රක්ෂණ වන්දි හර කියලා 18000. ඊට පස්සේ බලන්න වෙළඳ ගිණුම බැර ඒක වියදමක්. වියදමක් බැර වෙනවා කියන්නේ අඩු වෙනවා කියන තේරුම. ඉතින් වට පුළුවන් වෙළඳ ගිණුම කියන්නේ අර ආදායම් ප්‍රකාශනයේ උඩ කෑල්ලකට එක්කම හානි වූ තොග බැර කියලා 20000 දාගන්න. දැන් ලියාගන්න. ඉතින් වාට අර කොයි විදිහට ලිව්වත් මේ එකම උත්තරේ තමයි එන්නේ. මම ඒක පෙන්නන්නයි ටිකක් ඉන්න කියලා කිව්වා. මේක වාර්තා කරගන්න. මේක ලියාගන්න.
ඔයගලන්ට ප්‍රශ්නයක් මොනවා හරි තියෙනවා නම් අහන්න පුළුවන්. හරි නේද? ලියාගත්තනේ. ඊට පස්සේ අපි මේ ලියාගත්ත තැන පල්ලෙහෙන් තරුවක් දාලා ලියාගමු. තරුවක් දාලා ලියාගමු. හානි වූ තොග සඳහා රක්ෂණ වන්දි ගැලපීමේදී තොග හානිය තොගේ නෙමෙයි තොග හානිය සහ ලැබිය යුතු රක්ෂණ වන්දිය පිරිවැය මත හඳුනාගත යුතුය. ආයෙ තරුවක් දාලා ලියාගන්න. රක්ෂණ වන්දිය මුදලින් ලැබී ඇත්නම් ක්‍රමාවක් දාලා ඊළඟ රුලේ මුදල් හර කතිර 2යි හානි වූ තොග බැර කතිර 2යි. ඒ කියන්නේ සල්ලි වලින් හම්බුනොත් එහෙම දැන් මේක නම් සාමාන්‍ය ගානක අපිට හම්බෙන්නේ නැහැ මෙහෙම. ඒ වුණාට ගානවාව පටලවන්න අමාරුයි දාන්න ඕන කියන්න පුළුවන් රක්ෂණ ආයතනේ මේ මොහොතේම සල්ලි ටිකක් දීලා තියෙනවා කියලා. නැත්නම් වන්දිය දුන්නා කියලා. එහෙම දුන්නොත් මුදල් හර හානි වූ තොග බැර කියලා තමයි සටහන් කරන්නේ. මම තව පාරක් කියන්නම් දෙවෙනි තරුව. රක්ෂණ වන්දිය මුදලින් ලැබී ඇතනම් මුදල් හර කතර 2යි හානි වූ තොග බැර කතර 2යි. යන සටහනට වාර්තා කළ යුතුය. අර හම්බෙලා නැත්තම් දෙන්නම් කියලා එකඟ වෙලා තියෙනවා නම් තමයි ලැබිය යුතු රක්ෂණ වන්දිය හර හානි වූ තොග බැර කියලා ලියන්නේ. දැන් සල්ලි හම්බ වුණොත් දෙන්නේ නැති වෙයි මේක. හම්බ වුණොත් කියලා තිබ්බොත් කියන්නේ මෙහෙමයි. මම වට එන හැම විදියකම කියා දුන්නා. මේ විදිහට තමයි එන්නේ. හරි නේද? අපි පොඩ්ඩක් ටියුට් එකට ගිහිල්ලා ආයෙ පාරක් ලියන පොතට එමු. ටියුට් එක පැත්තට යන්න. ටියුට් එකේ පිටු අංක 16. පිටු අංක 16 තියෙනවා බලන්න. අපි තොගයට අදාළ ගැළපිලි දෙක කියන කොටස තමයි කතා කරන්නේ. ඒකේ 7 වෙනි එක. නැත්නම් අපි මේක නම් කතා කරලා අංක 1 විදිහට. අපි මීට කලින් 6ක් කතා කරා ඒ කියන්නේ. ඔන්න ඔයාලට දීලා තියෙනවා හානි වූ තොග රක්ෂණ වන්දි ගැලපීම. බලන්න හානි වූ තොගේ පිරිවැය. හානි වූ තොගේ පිරිවැය කොහොමද සටහන් කරන්න කියලා බලන්න. හානි වූ තොග හර වෙළඳ ගිණුම බැර. හානි වූ තොග හර කියන්නේ ආදායම් ප්‍රකාශනයේ වෙනත් වියදම් යටතේ මේ. හානි වූ තොග හර කියන එක අපි දාන්නේ ආදායම් ප්‍රකාශනයේ වෙනත් වියදමක් විදියට. වෙළඳ ගිණුම බැර කියන එක ආදායම් ප්‍රකාශනයේ විකිණිය හැකි භාණ්ඩවල පිරිවැසීමේදී අඩු කරයි. අපි අර ගැණුම වලට පල්ලෙහෙන් අඩු කළේ
ඊට පස්සේ ලැබිය යුතු රක්ෂණ වන්දි ගැලපීම. ඒ කියන්නේ මේ ගැලපීල්ල කරන්නේ පියවර දෙකකින්. බලන්න මේ ගැලපීම කරන්නේ පියවර දෙකකින්. මේ විදිහට නේ. පියවර දෙකකින් යන්නේ. එකකින් යන්නේ නැහැ. මොකද සමහර අය හිතනවා මේ ලැබිය යුතු රක්ෂණ වන්දි විතරක් ගැලපුවම ඇති කියලා. එහෙම නැහැ. තුගේ හානියයි ලැබිය යුතු රක්ෂණ වන්දි දෙකම යන්න ඕනේ. ලැබිය යුතු රක්ෂණ වන්දි හර හානිය තොග බෑර. මේ ලැබිය යුතු රක්ෂණ වන්දි හර කියන එක නම් පෙන්නන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගමවත්කමක් විදියට. හානිය තොග බෑර කියන්නේ අර උඩ ලිව්ව හානිය තොගේම අඩු වෙනවා මේ ආදායම් ප්‍රකාශනයේ වෙනත් වියදම් හානිය ලාභයෙන් අඩු කර නිරූපණය කරයි. මේක තමයි සිද්ධ වෙන්නේ. ඔයාට ඕන මේ දෙකම එකක් විතර ලියන්නත් පුළුවන්. අර අපි එකක් විතර ලිව්වේ ඒ විදිහට ලියන්නත් පුළුවන්. ඉතින් ඒක වගේ කැමැත්ත. නැත්නම් දෙකක් විතර ලියන්නත් පුළුවන්. ඕන්න මම මෙතන එකක් විතර ලියන එකක් ලියන්නද අවශ්‍යයි ලියා ගන්නකො වෙන. මේ දෙකම තනි සටහනක් විතර ලියන්නේ මෙහෙමයි. එකක් විතර ලියන්නේ මෙහෙමයි. ඒ වෙන්නේ නැද්ද? මේ දෙකම එකක් විතර ලියන්නේ මෙහෙමයි. හානියූතොග හර හරි. හානියූතොග හර කියලා කියන්නේ ළමයි මේ ලැබිය යුතු රක්ෂණ වන්දියේයි පාඩුවේයි වෙනස. ලැබිය යුතු රක්ෂණ වන්දි හර කියන්නේ කෙලින්ම වන්දියට. දෙන්නම් කිව්ව වන්දියට. වෙළඳ ගිණුම් බැල කියලා කියන්නේ අපිට වෙච්ච පාඩුවට. අපේ භාණ්ඩ ටිකේ හානි වෙච්ච අගයට. ඉතින් අවශ්‍යයි ඉන්නවනම් මේක තනි සටහනක් විතර ලියන්නත් පුළුවන්, දෙකක් විතර ලියන්නත් පුළුවන්. මේ හයිලයිට් කරගන්න කොටස් ඉරියඳ ගන්න දේවල් ඒවත් මේ විදිහටම කරගන්න. ඒකට ඔයාලට ගොඩක් ලේසි වෙයි මේක තේරුම් ගන්න. හරි මම මේක මකන්නද එහෙනම්? මම මේක මකනවා. හානියූතොග හර වෙනස ලැබිය යුතු රක්ෂණ වන්දි හර වන්දිය වෙළඳ ගිණුම් බැර වෙන්නේ පාඩුවට. හරි. අපි යමු අපේ ඊළඟ එකට. ඊළඟ එක මෙතනින් නෙමෙයි කතා කරන්නේ. ලියාගත්ත තැනින් බලමු අපි. හරි. ඊට පස්සේ අපි අංක 2 දාලා අංක 2 දාලා ලියන්න අංක 8 නෙමෙයි. විකිණීමේ හෝ ආපසු වීමේ පදනම මත යැවූ තොග. විකිණීමේ හෝ ආපසු එවීමේ පදනම මත යැවූ තොග කියලා ලියාගන්න අංක 2 දාලා. මේකත් නිතරම හම්බෙන ගැළපීමක් අපිට. විකුණන්න නැත්නම් ආපහු එවන්න කියලා බාණ්ඩ දෙනවා. ඔයා දැකලා ඇති සමහරවිට. කඩවලට ඇවිල්ලා කියනවා මේක මේ සල්ලි දීලා ගන්න ඕනේ නැහැ. මම මේක දීලා යන්නම්. මේ මට මේක වික්කොත් දෙන්නකෝ නැත්නම් මට ආපහු දෙන්නකෝ. එහෙම කියලා යන්නේ. විකුණන්න නැත්නම් ආපහු එවන්න කියලා බාණ්ඩ දෙනවට තමයි මේ කියන්නේ විකිණීමේ හෝ ආපසු වීමේ පදනම මත යැවූ තොග කියලා කියන්නේ. ලියා ගන්නකෝ මේක.
නිදසුනක් ලියා ගන්න ඕනේ. මම කියන්නම් 2021 8යි 10 දින විකිණීමේ හෝ අපසුවීමේ පදනම් මත රුපියල් ලක්ෂයකට ඉන්වොයිස් කළ භාණ්ඩ තොගයක් ආයතනික ගනුදෙනුකරුවෙකු වෙත යවා ඇත. යවන අවස්ථාවේ ණයට විකුණුම් ලෙස ගිණුම්ගත කර ඇත. 2021 8යි 31 වන විටත් භාණ්ඩ විකිණී නොමැති බව ඔවුන් දන්වා එවා ඇත. 2021 8යි 31 දින වන විටත් භාණ්ඩ විකිණී නොමැති බව ඔවුන් දන්වා එවා ඇත. පිරිවැය මත 20%ක ලාභයක් ලැබෙන පරිදි විකුණු මිල ලකුණු කර ඇත. ඊට පස්සේ අවශ්‍ය වන්නේ ලියා ගන්න අවශ්‍ය වන්නේ 2021 8යි 31 අවසන් මාසය සඳහා දිත්ත සටහන් අනිත් එක මූල්‍ය ප්‍රකාශන පුටනය. හරිනේද ගනුදෙනුව හරිනේ. ඊට පස්සේ අපි මුලින්ම මේකේ වෙලා තියෙන දේ තේරුම් ගමු. මොකක්ද මේකෙදි වෙලා තියෙන්නේ කියලා. හරි. දැන් මෙහෙම දෙයක් තියෙනවා. අපි නිකන් හිතලා බලමු මේ වෙන සිද්ධිය මොකක්ද කියලා. මේ වෙන සිද්ධිය ළමයි මෙහෙම දෙයක් වෙන්නේ. අපිට පුළුවන් ඕනනම් ඒ කියන්නේ ඔයිතනද ඔයා හිතමු ඔයා ඇවිල්ලා ඇඳුම් මහලා විකුණන කෙනෙක් කියලා. අපි හිතමු ඕගොල්ලෝ මේ පොඩියට ටේලර් ෂොප් එකක් වගේ කරගෙන යන කෙනෙක්. හරි. එතකොට මම ඇවිල්ලා අපි හිතමු මම ඇවිල්ලා ඇඳුම් විකුණන රෙදි කඩයක් හරි ඇඳුම් විකුණන කඩයක් ෂොප් එකක් හරි තියෙන කෙනෙක් තමයි මම. දැන් ඕගොල්ලෝ ඇවිල්ලා මං ගාවට කියනවා මේ අපි මහපු ඩිසයින් කීපයක් තියෙනවා එකකින් 5 ගානේ වගේ නැත්නම් 10 ගානේ වගේ දෙන්නද කියලා. මම කියනවා මේ දවස්වල නම් එපා මොකද මේ දවස්වල සේල්ස් වෙන අඩුයිනේ ඒක හින්දා මේ මට නම් ගන්න පුළුවන්කමක් නැහැ කියලා මම කියනවා ඕගොල්ලන්ට. ඕගොල්ලෝ කියනවා මේ කමක් නැහැ මේ මම ඕගොල්ලෝ කියන්නේ මට අපි මේ ටික ඔයාලට දීලා යන්නම් කියලා ඔයා මට කියනවා. අපි මේ ටික ඔයාලට දීලා යන්නම්. ඒ කියන්නේ ඔයා ෂොප් එකේ දාලා තියන්න විකුණුනොත් එහෙම මට සල්ලි දෙන්න කියලා ඔයා මට කියලා යනවා. මම ඉතින් ලාභයක් තියාගෙන කියන්නේ පොඩි කමිෂන් එකක් තියාගෙන වගේ විකුණන්න තමයි යන්නේ. එතකොට දැන් හිතන්න මේ වෙන සිද්ධිය ගැන මොකක්ද මෙතන මේ වෙන්නේ කියලා. ඔයා මට භාණ්ඩ දෙනවා. ඔයා මට භාණ්ඩ දෙනවා විකුණන්න නැත්නම් ආපහු එවන්න කියලා. විකුණන්න නැත්නම් ආපහු එවන්න කියලා. මොකද ඔයා මාසෙකට විතර පස්සේ මගෙන් ඇවිල්ලා හයි මගේ රෙදි ටික විකුණාද? විකුණින් නැත්නම් ඒක මට දෙන්නකෝ කියලා ඔයා අරගෙන යයි. අන්න ඒ කතාව තමයි මෙතන සිද්ධ වෙන්නේ. හැබැයි මේක මතක තියාගන්න. මේක දැන් අපි කතා කරන ව්‍යාපාරය තමයි මේ දේ කරන්නේ. ඒ කියන්නේ අපේ ව්‍යාපාරය දැන් අපි ඔක්කොම එක ව්‍යාපාරයක නම් අපි තමයි භාණ්ඩ විකුණන්නේ. විකුණනවා කියන්නේ අදාළ කෙනාට දෙනවා දීලා කියනවා මේක විකුණන්න නැත්නම් ආපහු එවන්න කියලා. අන්න ඒ කතාව තමයි අපි මෙතනදී සාකච්ඡා කරන්නේ. හරි. මේකෙදි මම පොඩි පැහැදිලි කිරීමකට යන්නම් තවදුරටත්.
මේ ගනුදෙනුව බලලා ඉවර වෙලා. අමාරුනේ මේ වෙන දේ තේරුම් ගන්න. බලන්න 2021 8යි 10 දින විකුණීමේ හෝ ආපසු එීමේ පදනම මත රුපියල් ලක්ෂයකට ඉන්වොයිස් කළ. ඉන්වොයිස් කියන්නේ සාමාන්‍යයෙන් අපි ඉන්වොයිසියක් නිකුත් කරන්නේ ඇයි? දැන් බලන්න වැදගත් කෑල්ලක් නේ. ඉන්වොයිස් කළ. අපි ඉන්වොයිසියක් දෙන්නේ ණය ගනුදෙනුවකදී. ඇත්ත නෙමේ කතාව. සල්ලි වලට ගන්නෙ නෑනේ කොහොමත්. විකුණන්න නැත්නම් ආපහු එවන්න කිව්වම දීලා එන්නේ. ඉතින් මේක ණය කියලා ලිව්වට මෙච්චර ප්‍රශ්නයක් නෑනේ. ඉන්වොයිස් කළ භාණ්ඩ තොගයක් ආයතනික ගනුදෙනුකරුවෙකු වෙත. ආයතනික කියලා කියන්නේ අර පුද්ගලයෙක් නෙමෙයි. ඒ කියන්නේ දැන් මගෙන් භාණ්ඩ ගන්න ඔය ඇවිල්ලා. ඔයා එතකොට මගේ පුද්ගලික ගනුදෙනුකරුවෙක් කියලා මම කියන්නේ. මගෙන් ඇවිල්ලා කඩයක් කරන කෙනෙක් භාණ්ඩ ගන්නන මම කියනවා ආයතනික ගනුදෙනුකරුවෙක් කියලා. ඒ කියන්නේ කඩයක් ව්‍යාපාරිකයෙක් භාණ්ඩ ගන්න අවස්ථාවක් නේ තියෙන්නේ. ආයතනික ගනුදෙනුකරුවෙකු වෙත යවා තිබේ. යවන අවස්ථාවේ ණයට විකුණුම් ලෙස ගිණුම්ගත කර ඇත. මොකද කරලා තියෙන්නේ? මගේ කඩේ තිබ්බ භාණ්ඩ තොගයක් ලක්ෂයයි කියලා මිල ගහපු භාණ්ඩ තොගයක් විකුණන්න නැත්නම් ආපහු දෙන්න කියලා ඔයාට කියන්නේ මම ඔන්න තව කෙනෙකුට දීලා තියෙනවා. හැබැයි මොකද කරලා තියෙන්නේ? ඒ දෙන වෙලාවෙදිම ණයට විකුණුම් ලෙස වාර්තා කරලා තියෙන්නේ. ඒ කියන්නේ ණය ගැති පාලන හර විකුණුම් ගිණුම බැර. කොහොමද වැඩි? වැරදිනේ. වැරදිනේ ළමයි. හිතලා බලන්නකෝ. කෙනෙකුට කියන්නේ මේක විකුණන්න නැත්තම් ආපහු එවන්න කියලා. ඉතින් එහෙම කියලා අපි එයාට බඩු ටික දෙන වෙලාවෙ විකුණුම් විදලා එන එක හරියද? විකිනෙන්න පුළුවන්. නොවිකිනලා තියෙන්නත් පුළුවන්. ඒක නිසා ඒක වැරදි වැඩක්. ඉතින් වෙන කෙනෙකුට බඩු ටිකක් දෙනකොටම වික්කා කියලා දීලා හරියන්නේ නැහැ නේ. විකිනෙන්නේ නැති වෙන්න පුළුවන් නේ උඹ. නේද? ඒතර මේක වැරදි වැඩක් ඇත්තටම. ණයට විකුණුම් ලෙස වාර්තා කර ඇත. ගිණුම්ගත කර ඇත. 2021 8:30 වන විට භාණ්ඩ විකිණී නොමැති බව ඔවුන් පනවව තියා. මාසෙ ඉවර වෙනකොට ඔයාගෙන් ගත්ත බඩු ටික විකුණු නැහැ කියලා අර ගත්තගෙන අපිට කියලා. කෝල් එකක් කියලා කියන්නේ. දන්න අය වැය. පිරිවැය මත 120ක ලාභයක් ලැබෙන පරිදි විකුණුම් මිල ලකුණු කරලා තියෙනවා. දැන් මෙතනදී මොකද්ද කරන්නේ? දැන් මෙතනදී කරන්න දේවල් දෙකක් තියෙනවා ළමයි. මම ඒක ඔයාලට පැහැදිලි කරන්නම් කියලා කිව්වනේ. මම මේක පැහැදිලි කරන්නම් මෙහෙම. මම මේකේ chart එකක් ඇහුවා. ඔයාලට කියා දෙන්න ඕන නිසා. හරි. දැන් බලන්න ස්ක්‍රීන් එක දිහා. හරි. දැන් බලන්න. හරි. දැන් බලන්න. අපි මේ කතා කරන්නේ විකිණීමේ හෝ අපසුවීමේ පදනම මත යවූ තොග සම්බන්ධයෙන් ළමයි. විකිණීමේ හෝ අපසුවීමේ පදනම මත යවූ භාණ්ඩ සම්බන්ධයෙන් මේ ගැළපීමේදී කතා කරන්නේ. එතකොට මේ ගැළපිල්ලත් අපිට හම්බෙන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් තමයි යවන අවස්ථාවේදී ඒ කියන්නේ අපි භාණ්ඩ ටික ගනුදෙනු කරුට හරි ආයතනික ගනුදෙනු කරුට හරි කාට හරි කමක් නේ දෙන කෙනා. යවන අවස්ථාවේ ණයට විකුණුම් ලෙස සටහන් කර ඇත්නම් එයාට මේ ගාණක් හම්බෙන්න පුළුවන් විදි දෙකයි තියෙන්නේ. එකක් තමයි යවන වෙලාවෙදිම ණයට විකුණුම් විදියට සටහන් කරලා තියෙන්න පුළුවන්. අනිත් අවස්ථාව තමයි යවන අවස්ථාවේදී ණයට විකුණුම් විදියට සටහන් වෙලා නැති වෙන්න පුළුවන්. මේ ක්‍රම දෙක තමයි තියෙන්නේ. වෙන ක්‍රම නැහැ. මම ඔයාලට එන හැම විදිහම කියා දෙනවා. ඊට පස්සේ යවපු අවස්ථාවේ ණයට විකුණුම් විදියට ගිණුම්ගත කරලා තියෙනවා නම් අපි ඒකෙදි කරන්න ඕන දේවල් දෙකක් තියෙනවා. බලන්න මේ යවන අවස්ථාවේදී ණයට විකුණුම් විදියට ගිණුම්ගත කරලා තියෙනවා නම් ඒකෙදි කරන්න ඕන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි අපිට කිව්වොත් භාණ්ඩ විකිණලා නැහැ කියලා අපි අනිවාර්යෙන් ණයට විකුණුම් වලින් ඉවත් කරන්න ඕනේ. ඇයි ඒ විකිණලා නැහැනේ ණයට විකුණුම් විදියට තියෙන එක වැරදීනේ. අපි ණයට විකුණුම් වලින් අයින් කරන්න ඕනේ. දෙවෙනියට කරන්න ඕනේ අපේ කඩේ බඩු ටිකක් වෙන කෙනෙක්ගේ කඩේක තියෙනවා. ඉතින් අපි අවසාන තොගේ විදියට ලියන්න බෑ. ඉතිරි වී ඇති තොගවල පිරිවැය සටහන් කරයි. මොකක් විදියටද? අවසාන තොගේ ලෙස. ඒකේ ස්පොට්ලයිට් එක ගන්න. අවසාන තොගේ විදිහට ලියන්න. මොකද අපේ කඩේ බඩු ටිකක් වෙන කෙනෙක්ගේ කඩේක තියෙනවා. ඉතින් ඔයා හොඳට මතක තියාගන්න විකිණීම අපසුවීමේ පදනම මත භාණ්ඩ අවස්ථාවක් තිබ්බොත් බලන්න ඒක විකුණ වෙලාවේදී යවන වෙලාවේදී ණයට විකුණු විදිහට තියෙනවද කියලා. මේක මුදලට විකුණු විදිහට නම් තියෙන්න බෑ. ඒක නම් අනිවාර්යයෙන්ම රද්දා වෙයි. ඊට පස්සේ බලන්න කොටසක් හරි විකිණලා නැද්ද කියලා. දැන් අපි දැන් මේ කතා කරමු නිදසුනේ නම් සම්පූර්ණයෙන්ම විකිණලා නෑ නේද? ඊට පස්සේ අපේ කඩේ බඩු ටිකක් වෙන කෙනෙක්ගේ කඩේක තියෙනවා. ඒක නිසා අපි ඉතිරි වෙලා තියෙන තොගවල පිරයක් තියෙනවා නම් ඒක අවසාන තොගේ විදිහට සටහන් කරන්න ඕනේ. අනිවාර්යයෙන් මේක පිරිවැය වෙන්න ඕනේ. විකුණු මිල වෙන්න බෑ. අර ණයට විකුණු වලින් අයින් කරන්නේ විකුණු මිල. මේකෙදි විකුණු මිල. මෙතනදී පිරිවැයට. මොකද පිරිවැයටනේ අවසාන තොගේ වාර්තා වෙන්නේ.
මෙන්න මේ කතාව කරන්න ඕනේ. බැරි වෙලාවත් හරි අපි යවන වෙලාවෙදී ණයට විකුණු මිත්‍ර ගිණුම්ගත කරලා නැත්නම් එහෙනම් බය වෙන්න දෙයක් නැහැ. සම්පූර්ණයෙන්ම විකිණලා නැත්නම් අපිට අවසාන තොගේ විතර ලියන්න පුළුවන්. විකිණලා තිබ්බොත් ණයට විකුණු මිත්‍ර ලියන්න වෙනවා. ඒක ලියලා නැහැ මම මෙතන. විකිණී ඇති අගය ණයට විකුණුම් ලෙස සටහන් ඔන්න ඔය කතාව දෙක තමයි ළමයි වෙන්නේ ඉතින්. ඉතින් මම බලන්න ඕනේ හැමතිස්සෙම විකුණන වෙලාවේදී ණයට විකුණුම් විදියට තියෙනවද නැද්ද කියලා. ඉතින් ඒ අනුව තමයි මේ දෙක වෙන්නේ. බලමුද අපි අපේ ගාන. ඇත්තට මේ ඔයගලන්ට කියා දෙන පියවර ටිකෙන් මතක තියාගන්න. මොකද ඔයගලන්ට ගොඩාක් ලේසි කරලා මේ කියා දෙන්නේ. හරි. එතකොට අපි යන් අපේ ගානට. අපේ ගාන මේකනේ. බලන්න මේක එතකොට මොකද්ද තියෙන්නේ? 2021 8යි 10 දින විකිණීමේ ආපසු වීමේ පදන මත ලක්ෂයකට ඉන්වොයිස් කළ භාණ්ඩ තොගයක් ආයතනික ගනුදෙනුකරුවෙකුට යවන අවස්ථාවේ ණයට විකුණු මිස ගිණුම්ගත කර ඇත. ඒ කියන්නේ මේක අර ණයට විකුණුපු අවස්ථාවක්. ණයට විකුණු මිස ලියපු අවස්ථාවක්. 2018 2021 8.31 වන විටත් භාණ්ඩ විකිණී නොමැත. එහෙනම් අපි මොකද්ද මුලින්ම කරන්න ඕනේ? අපි භාණ්ඩ යවනකොටම විකුණු මිත්‍ර ලියලා තියෙනවා. නමුත් භාණ්ඩ එකක්වත් විකිණලා නැහැ. එහෙනම් විකුණු මිත්‍ර ලියුව එක වැරදීනේ. අපි එහෙනම් දික්කසටහන් ලියනකොට මුලින්ම කරන්න ඕනේ මොකද්ද? නොවිකිණී ඇති භාණ්ඩවල විකුණුම් වලින් ඉවත් කිරීම. අපි මේක සටහන් කරන්නේ කොහොමද? දැන් අපි සාමාන්‍යයෙන් ණයට වික්කන ලියන ණයගැති පාලන හර විකුණුම් බැරනේ. දැන් මේක අයින් කරන්න නම් විකුණුම් හර ණයගැති පාලන බැර. මේක විකුණුම් මිලට පිරිවැට නෙමෙයි. විකුණුම් මිල. මුලින්ම විකුණුම් මිල ඉවත් කරගන්නවා. ඊට පස්සේ අපි දැනගන්නවා අපේ කඩේ බඩු ටිකක් වෙන කෙනෙක්ගේ කඩේක තියෙනවා කියලා. ඊට පස්සේ අපි කරන්නේ නොවිකිණී ඇති භාණ්ඩවල නොවිකිණී ඇති භාණ්ඩවල පිළිවෙල අවසන් තොගයට ගන්න එක තමයි ඊළඟට කරන්නේ. ඒකෙන්ද අපි වාර්තා කරන්නේ අවසාන තොග හර වෙළඳ ගිණුම බැර කියලා. මේක ලියාගමුද අපි? මේ දෙක ලියාගන්න ළමයි. ඉක්මනින් ලියාගන්න. මේක නම් අර දෙකම එකක් විදිහට ලියන්න බෑ. හැම එකම එහෙම ලියන්න බෑ ඉතින්. මේකේ කතර නෙමෙයි අගයන් දාගමු අපි. මට පිස්සුනේ මම මේ අගයන් කතර දාලා. කතර නෙමෙයි අගයන්නේ දාන්න ඕනේ. කවුරුත් අහන්නේවත් නෑ ඒවා. කතර නෙමෙයි අගයන් දාන්නේ. එතකොට අපි විකුණුම වලින් ඉවත් කරගන්න මේකේ 7-5ක්වත් විකිණලා තිබෙන්නේ නැහනේ. ලක්ෂයක්ම අයින් කරගමු. විකුණුම් හර ලක්ෂයයි. ඊයක්වත් විකිණලා තිබෙන්නේ නැහැ. විකුණුම් හර ලක්ෂයයි. ණයගැතිය බැර ලක්ෂයයි. ඒකට අපි අවසාන තොගයට දාන්නෙත් ඒකද? නෑ. අවසාන තොගයට දාන්නේ පිරිවැයනේ. විකුණු මිල දාලා හරියන්නේ නැහැ. මේක හොයාගන්න වෙනවා.
ඒක හොයාගන්න தත්ත්වයක් තියෙනවා මේ පිරියෑම මත 120ක ලාභයක් ලැබෙන පරිදි විකුණු මිල ලකුණු කරලා තියෙන්නේ. එහෙනම් අපිට පෙර වැඩකින් හොයාගන්න පුළුවන් මේක. පිරිවැයට ලාභයක් එකතු වෙලා තමයි හැමතිස්සෙම විකුණු මිල හැදෙන්නේ. දැන් මේකේ තිබ්බේ පිරිවැයට 20ක්. පිරිවැය 100ක් නම් ලාභය 20යිලු. එහෙනම් විකුණු මිල වෙන්න ඕනේ 120යිනේ. මේක බෙදෙන්නේ නැද්ද මන්ද? ඔව් අපි මේක 125 කියලා හදාගමු. මේක බෙදෙන්නේ නැහැ 125 කියලා හදාගන්න. ඊට 25ක ලාභයක් කියලා හදාගන්න දැන් බෙදෙනවා. $80000යි. එතකොට අපි අවසාන තොග හර වෙන්නේ 80000යි. වෙළඳ ගිණුම් බැර වෙන්නේ 80000යි. හරි නේද ළමයි? හරිනේ? නොවිකිණී ඇති භාණ්ඩ විකුණු වලින් ඉවත් කරගන්න ඕනේ. ඊට පස්සේ කරන්නේ භාණ්ඩවල අපි අවසන් තොග විදිහට හඳුනගන්න. එතකොට ඔයා මතක තියාගන්න ඕනේ දැන් අපි කතා කරපු දෙවෙනි අවස්ථාව තමයි විකිණීමේ ආපසු වීමේ පදනම මත භාණ්ඩය යවනකොට විකිණිලා නැති ටිකක් තියෙනවා නම් විකුණුම් වලින් අයින් කරනවා. ඊට පස්සේ අවසාන තොගයට හඳුන ගන්න. බලන්න මේකෙත් එකක් තියෙනවා කරන්න ඕනේ කියලා. දැන් කලින් කතා කළේ හානි වූ තොග මත රක්ෂණ වන්දි ගැලවීමේදී ඒකෙත් කළේ හානි වෙච්ච තොගේ හඳුන ගන්නවා ලැබිය යුතු රක්ෂණ වන්දි හඳුන ගන්නවා. මේකෙත් එකක් තියෙනවා. විකිණිච්ච නැති ටික විකුණුම් විදිහට ලියලා තියෙනවා නම් අයින් කරනවා. ටිකක් හරි විකුණුණා නම් ඒක වාර්තා කරනවා. ඊට පස්සේ නොවිකිණී තියෙන ටික අවසාන තොගයට එකතු කරගන්නවා. අවසාන මොකද අපිට ඇති බඩු ටිකක් වෙන කෙනෙක්ගේ කඩේක තියෙනවා. ඒක නිසා අවසාන තොගයට ලියා ගන්නත් ඕනේ. එන්න මේක තමයි කරන්නේ. හරි. ඊට පස්සේ මේ ටික හරිනේ. මේකේ අංක 2. මූල්‍ය ප්‍රකාශන උපුටනයන් අහලා තියෙනවා. අපි එකක් දාගමු ටක් ගාලා. මූල්‍ය ප්‍රකාශන උපුටනයන් අහලා තියෙනවා. අපිට ඕන වෙන ආදායම් ප්‍රකාශනයකුයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයකුයි. ආදායම් ප්‍රකාශනය රූල් 6ක් වගේ තිබ්බනම් ඇති. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ රූල් 4ක් වගේ තිබ්බනම් ඇති.
අවශ්‍ය කරන කොටස් ටික ගහගන්න. දැන් මේවම තමයි ඊට පස්සේ අපි ලොකු ගානකදී මේ ගැළපිලි ගොඩක් සම්බන්ධ වෙලා හදන්නේ ගාන. එතකොට අපි මේ අර වෙන වෙන උපුටනයන් කියලා මේ හදන කෑලි ටික මූල්‍ය ප්‍රකාශනය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ආදායම් ප්‍රකාශනය වෙන වෙනම හදන ටික සම්පූර්ණ ලොකු ගානක හදන එකයි කරන්නේ ඊළඟට. ඉතින් මේ පොඩි පොඩි කෑලි වලින් තේරුම් ගන්න මේවා එන්න තැන් ටික. ඒක තමයි මේ කියා දෙන්නේ. දැන් අර ලැබිය යුතු රක්ෂණ වන්දියේදී අපි වෙනම ලියලා කතා කරන්නේ ඒ තැන්වල තමයි ලැබිය යුතු රක්ෂණ වන්දි සටහන ලියන්නේ. දැන් මේක ලියන්නේ මේ තැන් දෙකේ. හරිද? බලමුද එහෙනම්? දැන් මේක අපේ තියෙන්නේ විකුණුම් හර කියන්නේ විකුණුම් වැඩි වෙනවද අඩු වෙනවද? විකුණුම් කියන්නේ ආදායම් ගිණුමක්, හර වෙනවා කියන්නේ අඩු වෙනවනේ. ඉතින් අපිට මේක මෙතන දාන්න බෑ. මම මෙතනින් අඩු කරලා දාන්නම්. මොකද අර වික්ක ටිකෙන් අඩු වෙන්න ඕනේ කියන තේරුම තමයි තියෙන්නේ. විකුණුම් හර කියන්නේ අපි වැරදීමකින් අඩු ටිකක් විකුණනා විදිහට ලිව්වා. නමුත් ඒක විකිණලා නැහැනේ. ඉතින් විකුණුම් වලින් අඩු වෙනවා ලක්ෂයයි. විකුණුම් හර කියන්නේ විකුණුම් අඩු වෙනවා. ණයගැති පාලන බැර කියන්නේ ණයගැතිය ටික අඩු වෙනවා. වත්තමක් නේ ණයගැතිය කියන්නේ. ණයගැතියන්ගෙන් අඩු වෙන ලක්ෂයක් නේ. මේ බලන්න විකුණුම් හර තමයි මේ ලිව්වේ. මේ ලිව්වේ ණයගැතිය කියන එක. ඊට පස්සේ අපේ අවසාන තොගේ විදිහට ලියන්නත් ඕනේ. අවසාන තොග හර වෙළඳ ගිණුම බැර. අපි ඒකත් ලියාගමු. අවසාන තොග හර වෙළඳ ගිණුම බැර. හරි. අවසාන තොග හර කියන එක අපිට ලියන්න පුළුවන් ජංගමවත්කම් වල එතන මොන්න එකතු කරන්නත් පුළුවන් මේක තීරුවට දාන්නත් පුළුවන්. මම ඊතරම එකතු කරගන්නම්කෝ මේ ලියු විදියටම. අවසාන තොග හර 80000යි. වෙළඳ ගිණුම බැර කියන්නේ මෙන්න මෙතනින් අඩු වෙනවා. අවසාන තොග කියලා 80000යි. ඔන්න ඔක තමයි සිද්ධ වෙන්නේ. අපි මුලින්ම අර විකිනිච්ච නැති ටික විකුණු වලින් අයින් කරා ණයගැතියන්ගෙනුත් අයින් කළා. ඊට පස්සේ අපි තොගේ විදිහට ලිව්වා. අවසාන තොග හර වෙළඳ ගිණුම බැර. මේ තියෙන අවසාන තොග හර මේ තියෙන වෙළඳ ගිණුම බැර. එහෙමයි ලියන්නේ. අර මං ඉස්සරහින් එකතු කිරීම අඩු කිරීම දැන් මේවට තව එනවා. ඒක පෙන්වන්න ඕනේ. හරි. මේක මෙතනින් ඉවර නෑ. මේකේ තව උදාහරණ දෙකක් අපි කතා කරමු. මොකද මේකේ මං එන හැම විදියක්ම ඔයගලන්ට කරනවා. එතකොට ඔයගලන්ට මේ දෙන්න නෝට් එක ඇත්තටම ඔයගලන්ට ගණන් හදද්දි ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මොකද එන හැම ක්‍රමයක්ම ඔයගලන්ට වෙනම නෝට් එකකින් කරනවා. මොකද්ද ටියුට් එකේ තියෙන ටික විතරක් මදි ඇත්තටම. ඒකේ තියෙන ටික ඒකේ තියෙන ටිකෙන් විතරක් ඔයගලන්ට කරගන්න අමාරුයි. ලියන පොතේ දෙන නෝට් එක අනිවාර්යෙන් බලන්න. හරි. අපි යන් ඊළඟ නිදසුනට. ඊළඟ නිදසුන ලියා ගන්න තියෙන වැඩේ කියන්නේ. නිදසුන අංක 2. මේක ලියා ගන්න ටක් ගාලා. මේක නිදසුන අංක 2 ලියා ගන්න මේක.
හරි නේද ළමයි? හරි. අපි ඒකත් ටක් ගාලා කතා කරමු. ඒකත් කතා කරමු ඈ. හරිනේ. 2021 8යි 10 දින විකිණීමේ හෝ ආපසු වීමේ පදනම මත රුපියල් ලක්ෂයකට ඉන්වොයිස් කළ භාණ්ඩ තොගයක් ආයතනික ගනුදෙනුකරුවෙකුට යවා ඇත. එම අවස්ථාවේදී යවන අවස්ථාවේදී ණයට විකුණුම් ලෙස ගිණුම්ගත කර ඇත. ඒ කියන්නේ ඔන්න කලින් කතාවම තමයි ලක්ෂයක භාණ්ඩ ටිකක් ගනුදෙනුකරුවෙකුට යවලා තියෙනවා. ඒ වෙලාවෙදී විකුණුම් විදිහට ලියලත් තියෙනවලු. 2021 8.31 දින වන විටත් ඉන් 100ට 2021 8.31 වන විට ඉන් 50%ක් අලවී ඇති බව ඔවුන් දන්වා ඒවා ඇත. පිරිවැය මත 20%ක ලාභයක් ලැබෙන පරිදි ණයට විකුණුම් මිල කර ඇත. එතකොට බලන්න මේකෙදි වෙලා තියෙන්නේ කලින් එකේදී උනේ සම්පූර්ණයෙන්ම විකිණලා නැහැ. දැන් මේකෙදි උනේ භාගයක් විකිණලා. එහෙනම් බලන්න අර සටහන මෙන්න මේක. මේ කතාවමනේ යන්නේ ඔතන. විකිණීමේ අපසුවීමේ පදනම මතදී බලන්න යවන අවස්ථාවේදී ණයට විකුණුනා ගයක් තියෙනවා නම් ණයට විකුණුම වලින් ඉවත් කරන්න. දැනටමත් ණයට විකුණුම් විදිහට ගිණුම්ගත වෙලානේ තියෙන්නේ. විකිණිච්ච නැති ටිකක් තියෙනවා නම් අයින් කරන්න. කොහමද? කලින් විදිහටම තමයි. විකුණුම් ගිණුම හර ණය ගැතිය බැර. ඊට පස්සේ අපි දැන් යවපු බඩු වලින් භාගයක් වික කියන්නේ භාගයක් විකිණලා නැහනේ. එහෙනම් අපිට අයිති බඩු වලින් අපිට අයිති භාණ්ඩ වලින් භාගයක් වෙන කෙනෙක්ගේ කඩේක තියෙන. එහෙනම් ඉතිරි වී ඇතිවල තොගවල පිරිවැය අවසාන තොගයක් විදිහට වාර්තා කරන්න. කලින් ගානේ තිබුණේ ඕක නෙමෙයි. කලින් ගානේදී සම්පූර්ණයෙන්ම විකිණලා නැහැ. එහෙනම් විකුණුම් වලින් සම්පූර්ණයෙන්ම අයින් කළා. සම්පූර්ණ ටිකම අවසාන තොගය විදිහට ලිව්වා. මේකෙදි කරන්නේ මොකක්ද? භාගයක් විකිණලා. එහෙනම් අපි සම්පූර්ණ අගයම විකුණුම් විදිහට ලිව්වානේ. ඒක නිසා භාගයක් විකුණුම් වලින් අයින් කරමු. අවසාන තොගයට භාගයක් ලියමු. මොකද අපිට අයිති බඩු වලින් භාගයක බඩු වෙන කෙනෙක්ගේ කාඩ් එකක තියෙනවා. එහෙනම් අපි මේක වාර්තා කරමු. මේකත් ලේසියි ඇත්තටම. එහෙනම් අපිට මේක වාර්තා කරන්න පුළුවන් මේ විදිහට. අපි මුලින්ම දිසටහන් ටික ලියමු. අපි මුලින්ම විකිලා නැති ටික විකුණුම් වලින් අයින් කරමු. විකුණුම් වලින් අයින් කරන්නේ කොහොමද? කලින් වගේමයි විකුණුම් ගිණුම හර ණය ගැති බැර. විකුණුම් හර ණය ගැති බැර. කීයක්ද? කීයක්ද ළමයි? දැන් අපි ලක්ෂයක භාණ්ඩනේ වික්කේ. ඒකෙන් 150ක් විකිණලා නැහැ කියන්නේ භාගයයිනේ. එහෙනම් භාගයක් විකිණලා නැහැ කියන්නේ 50000යි. එහෙනම් විකුණුම් හර 50000යි ණය ගැති පාලන බැර 50000යි. නිමයි වෙන්න ඕනේ. භාගයක් විකිණලා නැහැනේ. එහෙනම් භාගයක් අයින් කරන්න. ඊට පස්සේ අපිට අයිති භාණ්ඩ වලින් භාගික භාණ්ඩ වෙන කෙනෙක්ගේ කඩේක තියෙනවා. එහෙනම් අපි ඒක වාර්තා කරමු. විකිණලා නැති ටික අවසාන තොගයට හඳුන්වනවා. අවසාන තොග හර වෙළඳ ගිණුම බැ. දැන් එතකොට ඒකේ ප්‍රාණ කීයද? දැන් අනිවාර්යයෙන්ම පිරිවැයනුත් භාගයක් වෙන්න බෑ නේද? පිරිවැයනුත් භාගයක් වෙන්න බෑ අනිවාර්යයෙන්ම. එහෙනම් කීයක් වේද? ගාණ කීයක් වේද? පිරිවැයෙන් භාගයක් කියන්නේ අපි කලින් ඕන වට කලින් ගාණ දිහා බලලා ගන්න පුළුවන්. නැත්නම් ආයෙ අමුතුවෙන් හොයාගෙන ගන්නත් පුළුවන්. මේක 125 වෙන්න ඕනේ. කලින් උත්තරේ හදාගන්න බැරුව කියන්නේ මේක 100 වෙන්න ඕනේ.
ඒක හොයාගන්න පුළුවන් කලින් විදියටමනේ. කලින් විදියට අපි ඔක හෙව්වට පස්සේ ආගේ 80000යිනේ. ඒකෙන් භාගය කියන්නේ කීයද? 40000. ගන්නා ආයෙ පාරක් හදන්න ඕනේ නෑනේ. 40000යි. 40000. ඔන්න මම ඒක ගත්තා. ඊට පස්සේ තියෙන්නේ මූල්‍ය ප්‍රකාශන උපුටනයක් දාන්න. අපි ඒකත් දාමුද? එතකොට ඉවරයිනේ. ආදායම් ප්‍රකාශනය ඕනේ. ආයෙ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ඕනේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙන් ජංගම වත්කම් ඕනේ. විකුණුම් ඕනේ. විකුණුම් පිරිවැය ඕනේ. හරි ඊට පස්සේ අපි මේක වාර්තා කරගමු. විකුණුම් හර කියන්නේ විකුණුම් වලින් අඩු වෙනවා. 50000. ණය ගැති පාලන බැර කියන්නේ ණය ගැතියන්ගෙන් අඩු වෙනවා. ණය ගැතිය කියන්නේ ජංගම වත්කමක්නේ. 50 ඔන්න අඩු වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? අවසාන තොග හර. අවසාන තොග කියලා කියන්නේ අවසාන තොගයට 40000ක් එන්න ඕනේ. ඒවල ටිකක් වෙන කෙනෙක් කඩේක තියෙනවා. අවසාන තොග හර. අවසාන තොගයට එකතු වෙන්න ඕනේ 40000. වෙළඳ ගිණුම සෝරි අවසාන තොග හර කියන්නේ මෙතෙන්ට එන්න ඕනේ. අවසාන තොග හර කියන්නේ ජංගම වත්කම 40000යි 40000 තියෙන්නේ මේ තියෙන අවසාන තොග හර කියන එක වෙළඳ ගිණුම පැර කියන එක තමයි මෙතෙන්ට දැනෙන්නේ. ඉතින් ওই විදිහට තමයි මේක හදන්නේ. මේකේ තව නිදසුනක් තියෙනවා මම ඒක අනිත් දවස් දෙන්නම් ඔයගොල්ලන්ට මේක ලියා ගන්නකෝ. ඊට පස්සේ අපි අදට මෙතනින් නවත්වමු අපි සිකුරාදා ආයෙත් හම්බෙමු. මේක ලියාගෙන ඔයගොල්ලන්ට ලියවෙන්න පුළුවන්. මේකේ තව ඉවර නැහැ. තව ඒක නිදසුනක් තියෙනවා. අපි ඒක අනිත් දවසේ කතා කරමු. මේක ලියාගෙන ඔයගොල්ලෝ ලියවෙන්න.